රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. මේ අති උත්තරීතර ධර්මද්වීපේ වැඩවසන ඒ වගේම ලෝක පුරා වැඩවසන අපගේ අති පූජනීය ආර්ය මහා සංඝරත්නයන් ප්‍රථම කොටම අපි নমස්කාර පූරක ගෞරවයෙන් යුක්තවම ආශිර්වාදයේ අවසරය බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝක පුරා සිටින ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සියලුම ආර්ය බෞද්ධ පින්වතුන් පින්වතියන් සියලුම දෙනාට කරුණාවෙන් ආමන්ත්‍රණය කරන අදත් ලෝතුරු අරණ සදහම් සිසිල සුවේ විඳ ගන්න මේ ධම්ම මණ්ඩපයේ අසලට ඒක රාශී වෙන්නට කියලා. යම්කිසි සුද්ධ වූ පෑන් තොටක් තියෙනවා ලෝකේ. මේ සුද්ධ වූ පෑන් තොටින් පෑන් බොන්න රත්තරන් භාජනයක් ඕන. මේ රත්තරන් භාජනයක් සාමාන්‍ය රත්තරන් නෙවෙයි, විශේෂිත රත්තරන් විශේෂයක් කියලා අපි හිතමු. ඒ රන් භාජනය මිලදී ගන්න රුපියල් කෝටි ප්‍රකෝටි සතසහස්‍ර ට්‍රිලියන ගාණක් ඕනයි කියලා හිතමුකෝ. අපි කොහොම හරි ජීවිතේ උපේලා සෑහෙන අනන්ත දහදුකක් විඳලා අප්‍රමාණ කැපකිරීම කරලා පුදුම සහගත දුක්ඛිත අත්දැකීම් වලට මුහුණ දීලා පුදුම තරම් දුකකින් ඒ මුදල උපයාගෙන අර රන් භාජනෙ මිලදී ගන්නව මොකටද? අර සුද්ධ වූ පෑන් පානය කරලා සියලු රෝග සමනය කරගන්න. එතකොට දැන් අපිට ওই රන් භාජනෙ ලැබුණට පස්සේ අර සුද්ධ වූ පෑන් තොටට යන්න ලැබුණට පස්සේ අපි ඒ පෑන් බොන්න නැතුව අර භාජනය අතේ තියාගෙන ඔහොම ඉන්නවා. ඔහොම ඉන්නකොට යම්කිසි කාලපරාසයක් තියෙනවා. ඒ කාලපරාසය ඇතුළත ওই රන් භාජනෙ අතුරුදහන් වෙනවා. කියලා අපි හිතමු ඒ රන් භාජනෙ හැටි හිමයි. එතකොට මොකද වෙන්නේ? අපි අර රන් භාජනෙ අතේ තියාගෙන අර පෑන්තොට සුද්ධ වූ ජලයට පෑන්තොටටත් වෙලා බුඩබිම් බල කාලේ කකා ඔහේ ඉන්නකොට අර රන් භාජනෙ අතුරුදහන් වෙලා ගියොත් අපිට ආයි මොලේ ඉඳලා සල්ලි හොයන්න මේක මුලදී ගන්නවා. ආයි මොලේ ඉඳලා සල්ලි හොයන්න වෙනවා. ඒ වගේ දැන් හිතන් ඉන්නේ මේ මිනිස් භවය මේ දුර්ලභංච මනුසත්තම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාත්ම සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන මෙන්න මේ කාරණා හතර. මේ හිතන්නවත් බැරි තරම් දුර්ලභ කාරණා හතර එකට මුණ ගැහිලා තියෙන අවස්ථාව මේ අත්භවය. මේ හතරම එකට මුණ ගැහෙන අත්භවය කියන එක මේ භවයෙන් භවයට සිද්ධ වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ ඊළඟ භවෙත් ඔය හතර මුණ ගැහිලා උපදින්නේ ඊළඟ භවෙත් උපදින්නේ එහෙම උපදින්නේ නැහැ. බුදුරජාණන්සේ දේශනා කරන ආනන්ද මේ අවස්ථා හතර සත්‍යයට ලැබෙනවා කියලා මම දේශනා කරන්නේ නැහැ කියලා. ලැබෙනවා කියලා දේශනා කරන්නේ නැහැ කියලා උන්වහන්සේ අදහස් කරන්නේ ඒ තරම පරම දුර්ලභයි කියන එක. අර දැන් අර චිත්තිල සූත්‍රයේත් එහෙම දේශනා කරන්නේ ආනන්ද යසිදුරෙන් මේ කණකැස් බව ආකාශය හඳ දැක්කත් අතරපායට ගිහිනිට ලේසියෙන් මනුෂ්‍ය භාවයක් ලැබෙනවා කියලා මම දේශනා කරන්නේ නැහැ කියලා. එහෙනම් මෙන්න මේකේ අවස්ථා හතර ලේසියෙන් ලැබෙන්නේ නැහැ සංසාරේ කෙනෙක්ට. උන්වහන්සේ දේශනා කරන්නේ එම් පහසුවෙන් ලැබෙන අවස්ථා හතරක් නෙමෙයි මේ හතර. ඒතර මේ හතර දැන් ගිලිහිලා ගියොත් මේ ජීවිතේ ආය වතාවක මේ හතර සම්බන්ධ වෙලා එන්න මේ හතර නැවත මුණ ගැහෙන්න සමහරට වසර කෝටි ප්‍රකෝටි සතසහස්‍ර ප්‍රමාණයක් තව පාරමිතා පුරමින් ආය දුක් විඳින්න ඕන. මේ පාරමිතා ශක්තිය මේ අත්භව කෝටි ගානක ප්‍රතිඵලය මේ අපි දැන් මේ භුක්ති විඳින්මින් ඉන්නේ. අපි දන්නේ නැති වුණාට. භව කෝටි ප්‍රකෝටි සතසහස්‍ර ප්‍රමාණයක පාරමිතා ශක්තියෙන් තමයි මේ අත්භවයේ හැම තප්පරයක්ම සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ වසර කෝටි ප්‍රකෝටි ගානක පාරමිතා ශක්තිය අපි මේ නාස්ති කරමින් ගෙවා දමමින් ඉන්නේ. එතකොට මේ අත්භවයේ මුණ ගැහුණි මේ තීව්‍ර ඥානය ලැබුණේ වෙන කිසිම දෙයක් කරන්න නෙවෙයි. මේ උතුම් වූ ධර්මය අවබෝධ කරගෙන මඟ වඩලා මේ රාග දේශ මොහොදුරු කර ගන්නයි.
දැන් අපි මේක ගැඹුරින් දකින්න ඕනේ. දැන් අපි අහුවෙලා ඉන්නේ මාර ගැටකොඩකටනේ. දැන් අපිට වනහන්න වෙලාවක් නැත්තේ ඇයි කියලා වැළුවාම එක්ක රැකී ආරක්ෂාව. එක්ක දරුමල්ලන්ගේ වැඩ. අනන්ත සංසාරේ ඉඳලා ඔය විදිහටම තමයි නිවන මග හැරුනේ. අනන්ත සංසාරේ ඉඳලා සමහරට නිවන් දකින්න බැරුණේ කරපු රස්සාව නිසා. එක්ක දරුමල්ලන්ගේ වැඩ කටයුතු නිසා. අමුදරුවෝ පෝෂණය කරන්න ගිහිල්ලා. එක්ක මොනවා හරි රටේ ලෝකේ සමාජයේ අල්ලගත්ත මොනවා හරි දෙයක් සමාජ සේවයක් කියලා රටේ ලෝකේ ප්‍රශ්නයක්. රටේ ලෝකේ සුබ සාධන ඇති කරන්න උත්සාහ ගත්තා. මොනවා හරි හේතුවක් නිසා සංසාරේ යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. සංසාරේ කියන්නේ අගක් මුලක් ඇති ගමනක් නෙවෙයි. ඕනතරම් යන්න පුළුවන්. සංසාරේ කියන්නේ නිමක් නැති ගමනක්. ඒ කියන්නේ කොච්චර ගියත් අහවල් තැන තමයි මේ සංසාරේ. ඒ කියන්නේ සම්මුතික වශයෙන් මෙහෙම ගමන් කරනවා නම් සසරේ අත්භවයෙන් අත්භවයට මෙන්න මේ අහවල් අත්භවය තමයි අවසාන භවය කියලා කියන්න පුළුවන් එකක් නෙවෙයි මේක. ඉතින් ඒක නිසා එතකොට දැන් මේ අත්භවවල අනන්ත කාලෙක ඉඳලා මෙහෙම මුණ ගැහෙන ජීවින් බැලුවහම මේ අපිට දැන් මේ කුරා කොහොඹෙක් වශයෙන් මුණ ගැහෙන සතා පවා මේ සංසාරේ මීට පෙර කිහිප වතාවක් මුණ ගැහිලා තියෙනවා. වෙන වෙන අත්භවවලදී. අද දවසේ කුරා කොහොඹෙක් වෙලා ඉන්න සතෙක් පෙර අත්භවයක අලියෙක් ඇතෙක් ඊටත් ඉස්සෙල්ලා අත්භවයක මිනිහෙක් මිනිස්සෙක් තමන්ගේ සමාජයට පවුලේම සමාජිකයෙක් වෙලා මුණ ගැහෙන්නත් පුළුවන්. මුණ ගැහිලා තියෙන්නත් පුළුවන්. ඒ වගේ මේ අත්භවයේ මේ තමන් වටා ඉන්න මේ මිනිස්සු විතරනේ තිරිසන් සත්තු බව අනාගතේ අත්භවවල අම්මා තාත්තා වෙන්නත් පුළුවන්. ධර්මවල වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ මේ පුදුමාකාර භයානක අගක් මුලක් නැති අනවරාග්‍ය සංසාර ගමනක මේ ඉන්නේ. එතකොට මේ සසරේ අපිට අපි කල්දදා අපිට කරගන්න බැරි වෙච්ච අපි අව탁සේරු කරපු එහෙම නැත්නම් අපි මහා අවශ්‍ය වටිනාකම නොදුන්න එකම දේ තමයි ශ්‍රී සද්ධර්ම. ඒ කියන්නේ ශ්‍රී සද්ධර්මයට විතරයි අපි වටිනාකමක් දීලා නැත්නම් හැම දෙයකටම වටිනාකමක් දීලා තියෙන එක සංසාරේ ඉන්නේ. එහෙනම් දැන් මේ ධර්මයේ මුණ ගැහිච්ච වෙලාවේ අපි දක්ෂ වෙන්න ඕන අපිට අවශ්‍ය අඩුම තරමේ තියෙන යම්කිසි මූලික සාධනෙ විය යුතු තැන. ඒ තමයි මූලික චතුරාර්ය සත්‍ය අවබෝධය. අන්නේ උතුම් මූලික චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වෙනකම් දැන් මේ හොඳයි මට දැන් මේ ආර්ය සත්‍ය වැටහෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය මට හොඳින් අවබෝධයි කියන දවස එනකම්ම බණ අහන්න ඕනේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වූ පමණින් රහත් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම සිද්ධ වෙන්නේ මෙන්න මේ රාගයේ දේශයේ මොහේ දුරු කරගත හැකි මාර්ගයේ ඥාණයට දර්ශනය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නුවණින් පේන්න ගන්නවා මෙන්න මේ ආකාරයෙන් කටයුතු කළොත් රාගයේ දේශයේ මොහේ දුරු කරගන්න පුළුවන් කියලා. සදාහරම අවසන් කරගන්න පුළුවන් කියලා. ඉතින් අන්නේ මාර්ගය දැක්කනම් නිවන් දැක්කා කියන. නිවන් මාර්ගය දැක්කා කියන. එහෙනම් අන්නේ මූලික ධර්ම අවබෝධය ඇති වෙනකම්ම නොනවත්තාම අර පිපාසයෙන් ඉන්න මිනිසයා පිපාසය සංසිඳනකන් ජලය බොනවා වගේ එක දිගටම බණ අහන්න ඕන. එක දිගටම බණ අහන්න ඕන. එහෙන් මෙහෙන් කෑලි කෑලි හුවට එහෙම අවබෝධ වෙන්නේ නැහැ. එක දිගටම ධර්මය අහන්න පුළුවන්කම තියෙන්න ඕන. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා අපි සුළු දුකක් ජීවිතේ මේ ජීවිතයේ අත්භවය තුළ තියෙන සුළු දුක් ටිකක් කුසගින්න අර ඔය මොන හරි ලඩක් දුකක් හදුනට තියෙන පොඩි පීඩාවන් කුසගින්න. එතකොට ජීවිතයේ අනිකුත් අවශ්‍යතා සාධනය කරගන්න තියෙන උමනාවල් ඉෂ්ට සාධනය කරගන්න තියෙන අවකාශය බැලුවහම බොහොම සුළු ටිකක් තියෙන දුක් නිවා කරගන්න මේ ජීවිතේ. එතකොට අපි මේ සුළු දුක් ටිකක් ගෙවන්න සුළු දුක් ටිකක් සමනය කරගන්න ධර්ම වෙහෙස අපි අසහාය වූ අනන්ත වූ අපරිමාණ වූ දුකක් නැති කරගන්න උත්සාහ මේ ගන්නේ නැහැ. නැති කරගන්න වැය කරන්නේ නැහැ. ඉතින් අපි මේ සුළු දුකක් දුරු කරගන්න දරන උත්සාහයෙන් කලාවෙන් කලාවකට නැහැ අපිට මේ මහා සංසාර දුක්ඛේ නිදහස. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඇත්තටම උත්සාහ ගන්න ඕනේ මහා දුක්ඛේ නිදහස. සුළු දුක්ඛේ නෙවෙයි. මහා දුක්ඛේ නිදහස වෙන. මොකද සුළු දුක්ඛයෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන මේ අත්භවයේ තියෙන මේ සුළු දුක් සමනය කරගන්න කියලා හිතාගෙන මේ අත්භවය නාස්ති කරගත්තොත් අපිට අමතක වෙලා යනවා මේ අත්භවය ලැබුණේ ඒකට නොවේ මේ මහා දුක්ඛෙන් නිදහස් වෙන්න. මේ මහා සංසාර දුක්ඛෙන් නිදහස් වෙන්න කියලා. එහෙම වුණොත් අනිවාර්යෙන් මේ අත්භවයේ අර්ථය දැක්කේ නැති කෙනෙක් වෙනවා. අනිවාර්යෙන් මේ අත්භවයේ අර්ථය දැක්කේ නැති කෙනෙක් වෙනවා. ඉතින් ඒක නිසා
දැන් අන්ධ මිනිසෙට රත්තරන් භාජනයක් දුන්නොත් ඒ මිනිහා සමාජයට ඔක පරික්කමකටත් ගන්න පුළුවන්. රත්තරන් භාජනය. මොකද ඒකට හේතුව ඒ මොනසට ඇස් පේන්නේ නැති නිසා ඒ මොනසට පේන්නේ මේක මහ වටිනා භාජනයක් කියලා. අන්ධ මිනිසෙට මැණික් වලින් හදපු භාජනයක් දුන්නොත් එහෙම ඒකට ඒ මිනිහා මොකක් හරි සමාජයට වැසිකිළියට වතුර ගන්නවා තියා ගන්න පුළුවන්. මොකද මේ මොනසට එච්චර ලොකු වටිනාකමක් නැහැ ඒක. පේන්නේ නැති නිසා. ඉතින් අන්ධ මිනිසයාට එතකොට රන් භාජනයක් දුන්නට මැණික් භාජනයක් දුන්නට වැඩක් නැහැ. ඔහුගේ වටිනාකම උඩ දැනෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, උඩ තේරුම් ගන්නත් බැහැ. ඔහු කල්පනා කරන්න පුළුවන් අනිම්බිසු අයියකෝ මේ භාජනයට මෙච්චර වටිනාකමක් දෙන්නේ කියලා. ඔහුට පේන්නේ නැති නිසා ඔහුට හිතා ගන්න බෑ මොකද්ද මේ භාජනයේ තියෙන වටිනාකම. ඔහුට අනික් ලෝහ භාජනයක් වගේ මේකත් අහු වෙනවා. ඔහුට අනික් පාෂාණ වගේම මැණික් ගලත් අහු වෙනවා. එතකොට ඒකේ තියෙන කාන්තිය, දිස්ත්‍රි, ඒකේ තියෙන වටිනාකම, ඒකේ තියෙන වර්ණය ඒ මොකුත් අර අන්ධ පුද්ගලයාට පේන්නේ නැහැ. එතකොට මේ මිනිස්යා මේ මහා වටිනා භාජන නොවටිනා වැඩකට යොදා ගන්න පුළුවන්. ඒ වගේ මේ ලැබිලා තියෙන මහා වටිනා මනුෂ්‍ය ජීවිතය ප්‍රඥාවෙන් නොදැක්කොත් එහෙම අර අන්ධෙක් වගේ මේක පරිහරණය කරන්නේ මොනවා හරි ලාමක දෙයකට මේ අත්භවයේ. ඊටාම ලාමක දෙයකට තමයි මේ අත්භවයේ පරිහරණය කරලා තියෙන්නේ. එක්ක සල්ලි ටිකක් හොයාගන්න. ලාමකයි කියන අන්තිම ලාමකයි විතරක් නේ අඥානයි. ඒකට කියන්න වචනයක් නැහැ ඉතින්. අර අන්ධ බාල පෘථග්ජනෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසයි. අන්ධයි බාලයි පෘථග්ජනයි. එතකොට මේ අත්භවයේ වටිනාකම දැක්කේ නැත්නම් ගොඩක් අය මේ අත්භවයෙන් එක්ක සල්ලි ටිකක් හොයන්න මේ අත්භවය නාස්ති කරගන්න. තව කෙනෙක් මේ අත්භවයෙන් බලය හොයන්න උත්සාහ කරනවා. තව කෙනෙක් නිලය හොයනවා. තව කෙනෙක් හරක වාහන වතු පිටි ඉඩකඩම් ඒව ටික රැස් කරනවා. තව කෙනෙක් ජනප්‍රියත්වය රැස් කරනවා. හැමෝම අඩු වැඩි වශයෙන් මේ අත්භවයෙන් ගත හැකි ප්‍රයෝජනෙ නෙවෙයි ගන්න වෙනත් ප්‍රයෝජනයක්. මොකද ඒකට හේතුව ඒ අත්භවයෙන් ගත හැකි ප්‍රයෝජනය ඔවුන්ට කවුරුවත් කියලා දීපු නැති නිසා කල්යාණ මිත්‍රේ ඔවුන් හිතුවා මේ අත්භවයෙන් ගත හැකි එක ප්‍රයෝජනය මේ හැකන නාසය දිව ශරීරය මනස පිනවීම විතරයි කියලා. ඒ නිසා තමයි හැමතිස්සෙම මේ විනෝද වීම, ප්‍රීති වීම, සතුට වීම යන ආදී වශයෙන් මේ ආස්වාදයේ පිළිබඳ කතාවෙම ඇලි ගලි සිටින ලෝකයක්. ඉතින් මෙහෙමයි ධර්මයේ දැක්කේ නැති මිනිසෙට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන්නේ නැති මිනිසෙට අවබෝධ නොවු මිනිසෙට මේ ලෝකේ කාම සැපේ, ලෝක සැපේ, ලෞකික සැපේ හැර වෙන සැපයක් නෑ. එදාට උන් ඒ සැපේ තමයි හොයන්නේ. දැන් අද දවසේ අද විශේෂ දවසක් නෙමෙයි. ඒ අයට විශේෂ දවසක්. මොකද ඒකට හේතුව අද දවසේ ඔවුන්ට උපරිම ආස්වාදයක් ළඟා කරගන්න අවශ්‍ය කරන පරිසරය හැදුණා. ඉතින් දැන් මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා පෙවුන්නේ උදේ ඉඳලා දැම්ම රකින්න වල හැටියට. ඉතින් එතකොට පේනවා එහෙනම් බැලුවහම මේ ඒ පුද්ගලයෝ මේ ජීවිතයෙන් ගත හැකි ප්‍රයෝජනෙ කියලා හිතාගෙන ඉන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මාස පිනවීම. මේ නිසා උදේ ඉඳලා රැ වෙනකන් ඒ වෙනුවෙන්මයි වෙහෙසෙන්නේ. ඉතින් එතකොට එයා හිතන්නේ මොකද්ද? එයා හිතනවා මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය මාස පිනවීමෙන් සතුට සැපේ ලැබෙනවා කියලා. తాවකාලික ආස්වාදයක් ලැබිලා පේනවා. ඒකත් තනිකර මායාවක් බොරුවක්. ඇයි එහෙම කියන්නේ කියලා බැලුවහම දැන් අපි යම්කි සතුටක් පිළිනවා. යම්කිසි රූපයක් දිහා බලලා. මෙතන තමයි තෝරගන්න ඕන ගැඹුරුම තැන. පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්ත කියන මෙන්න මේ හේතුඵල ධර්ම රටාව තේරුම් ගැනීම. එතකොට අපි තේරුම් ගන්නවා මේ හේතුවක ඵලයක් වශයෙන් අපි මේ දකින්න මේ විඳින ආස්වාදේ නිර්මාණය වෙනවා මිසක් මේ ආස්වාදේ කියලා ස්ථිරසාර වූ සදාතනික වූ නිත්‍ය වශයෙන් නිශ්චිත වශයෙන් ලෝකේ පවතින සැපයක් ලෝකේ නැහැ. මේ ලෝකේ සැපයි කියන මේ හැමදේම අපේ හිතේ සංකල්පයක් විතරයි කියලා අපිට පේන්න ගන්නවා මේ පරිසම්පාද දැක්කට පස්සේ. එතකන් අපිට ඒ ධර්මයේ වැටහෙන්නේ නැහැ. එතකන් අපිට හිතෙන්නේ මේ ආස්වාදය කියන එක මේ බාහිර ප්‍රපංච, බාහිර ලෝකේ ස්වභාවයක් කියලා. මේ ආස්වාදය කියන එක ලෝකේ පවතිනක් කියලා අපිට හිතෙනවා. අපි රැවටිලා ඉන්නවා. දැන් අන්න ඒ නිසා හේතුඵල ධර්මයට අනුකූලව අපි දකින්න ඕන යම්කිසි ආස්වාදයක් නිර්මාණය වෙලා පේනවා නම් දැනෙනවා නම් ඒ ආස්වාදය අපිට දැනෙන්නේ මක් නිසාද? අප තුළ පවතින රාගය නිසා කියලා. ඒ කියන්නේ අප තුළ රාගය පවතිනවා. අපි රාගයෙන් යම්කිසි රූපයක් දිහා බලනවා.
එතකොට අපිට පේනවා ඒ රූපේ සැපයි කියලා. ඇත්තටම සැපයි කියලා පේනුනේ ඒ රූපේ සැපතිවිච්ච නිසා නෙවෙයි. අපි රාගෙන් ඒ දිහා බලපු නිසා. ඒ නිසා තමයි එකිනෙකාගේ ආස්වාදය එකිනෙකාට වෙනස් වෙන්නේ. එක්කෙනෙක් එක රූපයකින් සැප විඳලා, ඒ කියන්නේ එක රූපයක් කෙනෙක්ට සැප වුණාට තව කෙනෙක්ට ඒ රූපේ සැප නැහැ. එහෙනම් එකම රූපෙ එක්කෙනෙක්ට සැප වෙන්න, තව කෙනෙක්ට සැප නොවෙන්න හේතුවක් තියෙන්න බෑ. එහෙනම් එතනම පැහැදිලි. එහෙනම් සැපේ කෙනෙක්ගේ රූපේ පවතිනක් නොවන බව. බාහිර රූපය තුල සැපයක් පවතින්නේ නැහැ. එහෙම බාහිර රූපය තුල සැපයක් පැවතුනා නම් 10 දෙනෙක් ඒ රූපය දිහා බැලුවාම 10 දෙනාටම එක හා සමාන සැපයක් ජනිත වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් හොඳටම පැහැදිලි මේ සැපේ කියන එක මේ තම තමන්ගේ සංකල්පයට අනුකූල ස්වභාවයක් බව. ඒ කියන්නේ සංකල්පිත වශයෙන්, ඒ කියන්නේ සංකල්පයක් ඇති වෙලා තියෙනවා සත්‍යය තුල. මෙබඳු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සැපයි කියලා. සංකල්පය. ඇත්තක් නෙවෙයි ඒක. යම්කිසි අදහසක් විතරයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේ සංකල්පය, මෙන්න මේ සංකල්පිත රාගය. අන්න ඒකට තමයි කාමී කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එහෙනම් කාමයේ කියලා කියන්නේ. දැන් ওই කාමයේ කියලා කිව්වහම දැන් අපිට මෙන්න මේවා අර්ථකථනය කරපු විදිහ වැරද්දත් එක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. කියන්නේ මේ නිවන වැහිලා යන්නේ. කාමයේ කියන එක අර්ථකථනය කරොත් එහෙම පරිබාහිර පවතින ප්‍රපංචයක් හැටියට, මේ ලෝකේ තියෙන දෙයක් හැටියට එදාට නිවන වැහෙනවා. ආයි නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද එදාට ඒ පුද්ගලයා හිතනවා මේ ආස්වාදය කියන එක මේ නිත්‍ය ධර්මයක් කියලා. වරද්ද ගන්න එතනම. එතනින් එහා පැත්තට උහුට ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ මේ භයානක සංසාරේ. කාමය කියන්නේ මේ බාහිර ලෝකේ පවතින නෙවෙයි. දැන් අපි කියනවා කාම රූප කියලා જાතියක් තියෙනවා කියලා. ඒ කාම රූප කියලා කියන්නේ අපේ තියෙන ඔලොමොට්ටලකම නිසා අපි කියන කතාව. කාම රූප කියලා જાතියක් නැහැ ලෝකේ. කොහෙද කාම රූප කියලා જાතියක් තියෙන්නේ? කාම ශබ්ද කියලා જાතියක් නැහැ. කාම ගන්ධ, කාම රස, කාම ස්පර්ශ, කාම අදහස්. දැන් මේ කාම විතර්ක තියෙනවා. ඒ කාම විතර්ක කියලා කාමී සහිත විතර්ක අදහස්. හැබැයි කාම දැන් ඒවවිලා ඒකත් ඇවිල්ලා කාම අදහස් කියලා කියන්නේ ඒ අදහසේ කාමයේ තියෙනවා කියන එක නෙවෙයි. කාමයේ සම්බන්ධයෙන් අපි ඇති කරගත්ත අදහස් තියෙනවා. ඒව මිසක්. නැතු එහෙම නැතුව රහත කාම අදහස් කියලා જાතියක් තියෙනවා. රහතන් වහන්සේට තියෙන විපාක වශයෙන් එහෙම ඇති වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. කාම අදහස් කියලා කියන්නේ ඒ සත්‍යය තුළ පවතින සංකල්පිත රාගයේම ප්‍රතිඵලයක්. එතකොට ලෝකේ කාම රූප කියලා જાතියක් නැහැ. දැන් අපි හිතන හැම එකක් තියෙනවා කියලා. අපි කියන්න පුළුවන් මේ කාම රූප. දැන් සුද්ධ සිංහලෙන්ම කියමුකෝ. දැන් අපි ගත්තොත් සුද්ධ සිංහලෙන්ම මම කියනකොට තේරෙන්නේ දැන් ගැහණියක් හෝ පුරුෂයෙක් හෝ නිරෝධයෙන් හිටියොත් අපි කියනවා මේකට කාම රූපයක් කියලා. ඒක කාම රූපයක් වෙන්නේ කොහොමද? දැන් ඒක කාම රූපයක් නම් අපි දුම් රහතන් වහන්සේ කෙනෙක් ඉස්සරහට එහෙම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ආවොත් එදාටත් කියනවා ඒක කාම රූපයක් කියලා උන්වහන්සේ. රූපයක් විතරයි. එහෙනම් ඒක ඒ කාම රූපයක් කියලා නම දාගත්තේ කවුද? මිනිස්සු දාගත්තේ. ඇයි ඒ? තමන් කැමති ඒ බඳු රූප වලට ඒ නිසා කෝ කාම රූප කියලා ඒවා. ඉතින් ඒක නිසා මේ ලෝකේ පවතින නෙමෙයි කාමයේ කියන එක. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නෙතේ කාමායන චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ තියෙන විචිත්‍රවත් බවට නෙමෙයි කාමයේ කියලා කියන්නේ. ලෝකේ විචිත්‍රවත් රූප තියෙන්න පුළුවන් මොන තරම්. ඒවට කාම රූප කියන්නේ. කාම රූපේ කියලා කියන්නේ තම තමන්ගේ සංකල්පිත රාගය ඇතුලේ කියන්නේ සංකල්පිත වශයෙන් ඇති වෙලා තියෙනවා තමන්ට මෙන්න මෙබඳු හැඩතලේ මෙන්න මෙබඳු ආකාරයේ මෙන්න මෙබඳු ගති ලක්ෂණ දරන රූප කාම රූප කියලා. දැන් උන් බලන්න මම පොඩි උදාහරණයක් කියන්න තව ඔක තේරුම් ගන්න. දැන් ලංකාවේ ගත්තාම ලංකාවේ ස්ත්‍රීන් අපි හිතමුකෝ ලංකාවේ සංස්කෘතියට අනුකූල ලංකාවේ ස්ත්‍රීන් දිගට අඳිනවා. හොඳට දිගට ඇඟ හෙන්න හොඳට අඳිනවා. එතකොට බටහිර රටවල තියෙන පාරිසරික ලක්ෂණ අනුව සහ ඒවැය තියෙන සංස්කෘතික වශයෙන් ඒවා විකසනයේ සකස් වෙලා තියෙන ක්‍රම රටාව අනුව ඒ රටවල ස්ත්‍රී සමහරවිට කොට ඇඳුම් අඳිනවා. ඊටාම ශරීරයෙන් නොවැසෙන ආකාරයෙන් ඇඳුම් අඳිනවා. හැබැයි දැන් ඒක ඒ රටේ මිනිසයන්ගේ කාම රූපයක් නෙවෙයි.
ඒක ඒ රටේ මනුස්සයන්ගේ මොකද ඒ රටේ වොන්තරම් ස්ත්‍රීන් පුරුෂයන් එහෙම ඉන්නව කිසි අවුලක් නැහැ. පාරේ ගමන් කරනවා, බස් වල ගමන් කරනවා කිසිම කෙනෙක්ට හිංසාවක් පීඩාවක් නැහැ. මොකද ඒ මට්ටමේ රූපයක් ඔවුන්ට දැන් කාම රූප නෙවෙයි. ඔවුන්ට ඊට එහා ගිහිල්ලා තමයි ඔහුගේ කැමැති රූපේ තියෙන්නේ. ඊට එහා ගියාම ඒ මට්ටමේ රූප නෙවෙයි ඔවුන්ගේ කාම රූප වෙන්නේ. දැන් මේ රටේ මිනිසයන්ට ගත්තාම මම මේ උදාහරණයක් කියන්නේ මට කියපු කතාවක්මයි. අර ඇමරිකාවේ ඉන්න පිරිසක්. දැන් මේ රටේ ඉන්නකොට දැකලා පුරුදු තියෙන්නේ, දැකලා පුරුදුකම තියෙන්නේ. හොඳට දිගට වහලා ඇඳලා මේ වසාගෙන හොඳට ඉන්න රූප. එතකොට මේ රූප දකින්න මිනිස්යාගේ කාම රූප වෙන්නේ ඊට වඩා ටිකක් අඩු රූප දැන් මම කිව්වොත් එහෙම දැන් මේ රටේ ඉන්නවා කාන්තාව හොඳට හිසිසිට පාදාන්තය දක්වා වසාගෙන. ඒක නෙවෙයි ඔහුගේ කාම රූප වෙන්නේ. ඔහුගේ කාම රූප වෙන්නේ දැන් ඒ ස්ත්‍රිය කොට ඇඳුම් අදිනවා නම් අපි හිතමු අන්නේ ස්ත්‍රිය කොට ඇඳුම් අදින එහෙම නැත්නම් යම්කිසි ආකාරي විවෘත වෙච්ච ඇඳුම් අදිනවා නම් අන්න ඒක මේ රටේ මිනිස්යාගේ කාම රූපයක් වෙනවා. ඔවුන් සංකල්පිත වශයෙන් හදා ගන්නවා මෙන්න මේ වගේ රූපයක් වුණා නම් සැප රූපයක් නේද? යනාදි වශයෙන්. මෙන්න මේ අන්දමේ ඇඳුමක් වුණා නම් ඒක එහෙනම් ඒක සැප රූපයක් නේද යනාදි වශයෙන් මේ රටේ මිනිස්යන්ගේ සංකල්පිත කාමයක් තියෙනවා. සංකල්පිත රාගයක් තියෙනවා. ඒ බඳු රූප ගැන. මොකද ඒකට හේතුව මේ රටේදී උන්ට දකින්න ලැබෙන්නේ අර සංවෘත වෙච්ච රූප. එතකොට යම්කිසි ආකාරයකින් අර විවෘත භාවයකින් යුක්ත රූප දැක්කහම මේ ඇයිට ඒක සතුට සැප ඇති කරන රූපයක්. ඒ නිසා සංකල්පිත රාගයක් තියෙනවා මේ රටේ මිනිසයන්ට ඒ බඳු රූප සැපයි කියලා. නමුත් දැන් යුරෝපේ ගත්තාම ඒ රටවල ඇමරිකාවේ හරි යුරෝපේ හරි බටහිර සහ යුරෝපීය රටවල් වල ඒ මිනිසුන්ට ඒවා මැජික් නෙවෙයි. ඒ මිනිසුන්ගේ සංකල්පිත රාගය ඊට එහා ගිහිල්ලා තියෙනවා. ඒ මිනිසුන්ට ඒ මට්ටමේ රූපයක් දැක්කට සැපයක් ජනිත වෙන්නේ නැහැ. මොකද නිරන්තරයෙන්ම දකින්න ලැබෙන ඒ බඳු රූපනේ. එතකොට ඔවුන්ට ඒකේ විශේෂත්වයක් නැහැ. ඒ නිසා ඔවුන්ට ඒ බඳු රූපයක් කාම රූපයක් නෙවෙයි. ඊට එහා ගියාම තමයි ඔවුන්ගේ කාම රූපේ තියෙන්නේ. එතකොට බලන්න දැන් මේ රටේ මිනිස්සු එක්කන ඇමරිකාවට. ඇමරිකාවට ගියාම එහි ඉන්න තරුණියෝ විශේෂයෙන් එක ආකාරයෙන් ඔය ඇඳුම් ඇඳගෙන යනවා පාරවල්. මට මේ ඇත්තට ඇමරිකාවේ ඉන්න කෙනෙක්මයි කිව්වේ. ලංකාවේ අය ඇවිදිනකොට පාරේ ලැජ්ජත් හිතෙනවා අපිට. ඇයි කියලා ගහම අලුතෙන් කෙනෙක් එහෙම ඇමරිකාවට එම ආවොත් පස්ස බලකෝ යන්නේ හැමතිස්සෙම. අර පහවෙන රූප දිහා ආපහු හැරි බලනවලු. ඒ රටවල මිනිස්සුන්ට එහෙම ගානක් ගන්න. මේ මිනිස්සු බලනකොට මේ මිනිහට පිස්සුද මේ මොනවද මේ හැරිලා බලන්නේ කියලා. අන බලන්න. මෙහෙ ඉඳලා ගියාම මේ මිනිහට ඒක කාම රූපයක්. බලන්න වෙනස. මෙහෙ ඉඳලා ගියාම ඒක උන්ට කාම රූපයක්. ඉතින් එහෙනම් කාම රූපේ කියන එක මේ ලෝකේ පවතින නෙමෙයි. අපි සංකල්පිත වශයෙන් හදාගෙන තියෙන එක. ඉතින් ඒක නිසා එතකොට තමයි අපි ඒවට කාම රූප කියලා නමක් දෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම ලෝකේ කාම රූප කියලා જાතියක් නැහැ. දැන් පොඩි එකෙක් කියන පොඩි ළමයෙක් එහෙම ඉන්නවා නම් පොඩි ළමයට ඔය අපි කාම රූප කියන જાතිය රූපයක් පෙන්නලවොත් ඒ දරුවට වෙනසක් නැහැ. ඔය අවුරුදු 2-3 දරුවෙක්ට එහෙම ওই රූපයක් පෙන්නුවොත් එහෙම උඩ ගානක් නැහැ ඔකට. මොකද තමුන් ඒ පොඩි එකත් ඉන්නේ මේ විදිහටම. බැලුවා මඳුමක් නැතුව අස්තරයක් නැතුව පාරට වෙලා මිදුලට වෙලී ඉන්න. උටක් ගානක් නැහැ. එතකොට එහෙනම් ඒ මට්ටමේදී සංකල්පිත රාගය වැඩිලා නැහැ තාම. ඒ මට්ටමේදී සංකල්පිත රාගය වැඩිලා නැහැ. ඒ නිසා තමයි උත්තර හෙළුවෙන් ඉන්නේ ඇඳුමක් නැතුව පාරට වෙලා මිදුලට වෙලා. ඒ මට්ටමේදී සංකල්පිත රාගය වැඩිලා නැහැ. ඒ මට්ටමේදී මෙබඳු රූප තප රූපයක් ගැන අදහසේ දරුවගේ හිතේ නැහැ. ඒ නිසා ඒ දරුවට ඒ රූපේ දැක්කත් එක ඇඳුම් ඇඳගෙන ඉන්න රූපයක් දැක්කත් එක ඇඳුම් නැතුව ඉන්න රූපයක් දැක්කත් එකයි පොඩි කඩේ ගානක් නැහැ. හැබැයි අපි ටික වැඩෙනකොට ඒ වැඩිහිටිය ඇසුරේ ඥාති වර්ගයේ ඇසුරේ ඊළඟට ගුරුවරු ඇසුරේ ගම්මැසියෝ රටවැසියෝ ඇසුරේ වැඩෙනකොට ටික මොකද වෙන්නේ? අන්න අපේ ඔළුවට සංකල්ප වැටෙන එක જાති සංකල්ප. මෙන්න මෙබඳු ආකාරී රූප සැපයි. මෙන්න මෙබඳු ආකාරී රූප සැපයි. මෙන්න මෙබඳු ආකාරී රූප සැපයි. මෙන්න මේ හැඩතලයේ රූප සැපයි. මෙන්න මේ අංග ලක්ෂණ සහිත රූප සැපයි. දෙසිව නොවන ඉංගසුඟ ගත හැකි මිටින යන ආදිවාසී සංකල්ප දෙනවා. ලෝකින අඥානිය. මෙන්න මේ ආකාරී රූප සැපයි කිය. දැන් මොකද වෙන්නේ? අර කුඩා දරුවෙක් වශයෙන් අර යම්කිසි නිවසක ලොකු වෙනකොට වැඩිනකොට අර සංකල්පත් එක්කයි වැඩින්නේ. එතකොට මොකද වෙන්නේ? අන්නේ සංකල්පෙම තමයි ඔහුගේ කැමැත්ත නියෝජනය කරන්නේ.
එතකොට ඔහු තුළ වැටෙනවා මෙන්න මේ ආකාරයේ රූප, මේ ආකාරයේ ශබ්ද, මේ ආකාරයේ ගන්ධ රස ස්පර්ශ ධර්ම සැපයි 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 කියලා සංකල්ප ටික. මෙන්න මේ සංකල්ප ටිකට තමයි කාමය කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එදාට ඒ සත්‍යය අපි හිතමු කුඩා දරුවා ලොකු වෙලා එයා කැමති වෙන්නේ අන්න අර තමන්ගේ සංකල්පවල බැහැගෙන තියෙන ආකාරයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම අදහස් ඇසුරු කරන්න. ඒකයි සංකල්පිත රාගය කියලා කිව්වේ. සංකල්පීයමය වශයෙන් ඇසුරු කරන්න කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පිළිබඳ යම්කිසි අදහසක් හැම කෙනෙක්ගේම හිතේ තියෙනවා. අන්න ඒකට සංකල්පිත රාගය කියලා කියන්නේ. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන නිසා තමයි කෙනාගෙන් කෙනාට ආස්වාදය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් යම්කිසි රූපයකින් ආස්වාදය ලබනකොට තව කෙනෙක් වෙනත් රූපයකින් ආස්වාදය ලබනවා. එතකොට එහෙනම් මෙන්න මේ අතහාතය අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ආස්වාදය කියන එක. ආස්වාදය කියන එක එහෙනම් අපේම මේ සංකල්පිත මේ මායාව. සංකල්පිත මායාව. සංකල්ප ඇසුරෙන් හටගන්න. එහෙම නැතු ලෝකේ ඇත්තටම ආස්වාදය කියලා ස්වභාවයක් නැහැ. එම ස්වභාවයක් ලෝකේ නැහැ. ලෝකේ රූපවල, ශබ්දවල, ගන්ධවල, රසවල, ස්පර්ශවල, අදහස්වල මේ කාමයේ කියලා ස්වභාවයක් නැහැ. හැබැයි පංචකාම ගුණය කියලා එකක් තියෙනවා. පංචකාම ගුණය කියලා එකක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම යම්කිසි පෙර භවයක සිල් රැකපු පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් ඉන්නවනම් අපි ස්ත්‍රියක් කියලා ගමුකෝ. පෙර භවයක බොහෝ සිල් රැකපු ස්ත්‍රියක් ඉන්නවනම් එයා කියන්නේ දස අකුසලෙන් වැළකීලා පංච දුස්චරිතයෙන් එහෙම වැළකීලා ඉන්නවනම් එයාගේ රූපේ අතිශය සුරම්‍ය වෙනවා. දැන් ওই දිව්‍ය තල වලට ගියාම දැන් දිව්‍ය අංගනාව එහෙම හැදිලා තින්නේ එහෙමයි. දස අකුසලෙන් වෙන් වෙලා වාසය කරා, පංච දුස්චරිතයෙන් වෙන් වෙලා වාසය කරා, ඔය පොයට ඉඳහිට අෂ්ටාංග උපෝසථ සීලය ගත්තා. සීල් සමාදන් වුණා. මෙන්න මේ මට්ටමින් සීලය ආරක්ෂා කරාම අදුම තරමේ හරියට කරන්න ඕන කරන්නම් වාලේ නේ අදුම තරමේ ඒ දේවත් හරියට කළොත් අන්න ඒ පුද්ගලයා අපි හිතමු ස්ත්‍රිය මරණින් පසු මිනිස් ස්ත්‍රියක් වුණත් එහෙම නැත්නම් දිව්‍යාංගනාවක් වුණත් අතිශය ස්වરૂපී සම්පන්න වෙනවා. ස්වરૂපී කියලා කියන්නේ පංචකාම ගුණ ලක්ෂණ සහිත වෙනවා. එතකොට මේ පංචකාම ගුණය කියන එක අන්නේ පිනේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙනවා. පංචකාම ගුණය කියලා කිව්වේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමුප සංහිතා කියන ගුණ පහ. ඉෂ්ඨ කියන්නේ දැන් යම් කෙනෙක් ප්‍රාර්ථනා කරන මට අනේ මෙන්න මේ වගේ රූපයක් ලැබෙනවා නම් මෙන්න මේ වගේ ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලැබෙනවා නම් යනාදි වශයෙන් හැමෝගෙම හිතේ තියෙන ප්‍රාර්ථනාවක්. ඒ ලක්ෂණයට කියන ඉෂ්ඨ ලක්ෂණය. එතකොට දැන් අපි හිතමු හිතේ තියෙන හිතෙන් ප්‍රාර්ථනා කරන ආකාරයේ රූපයක් මුණ ගැහුණොත් අන්න ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. අර සොයා ආවා මා සෙව්ව මැනික හම්බුණා කියලා සින්දු කියන්නේ. ආන බලන්න ඉෂ්ට වුණා ඒ බලාපොරොත්තුව. එතකොට එහෙනම් අනේ ඉෂ්ට වුණා. ඒ කිව්වේ ඉෂ්ට ලක්ෂණේ. එංගෙන් ප්‍රාර්ථනා ඉෂ්ට කරන ලක්ෂණේ. එහෙනම් හැමෝගෙම තියෙනවා අනේ මට මෙන්න මේ ආකාරي රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් මුණ ගැහෙනවා නම් කොච්චර හොඳයිද වටිනවද? අනේ මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව ඒකයි කියලා තියෙන අදහසක්. ඒ ලක්ෂණය සපුරණ යම් කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලෝකෙ විද්‍යමාන වෙනවා නම් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තුළ පවතින මේ පංචකාම ගුණයට කියනවා ඉෂ්ට ලක්ෂණය. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒක හැමෝගෙම එක හා සමාන නෑ. එක්කෙනෙක් කැමති ස්වභාවයට නෙවෙයි තව කෙනෙක් කැමති වෙන්නේ. එක්කෙනෙක්ගේ ඉෂ්ට ස්වභාවය තව කෙනෙක්ගේ ඉෂ්ට ස්වභාවයට වඩා වෙනස්. එක් දෙන්නෙක් ප්‍රාර්ථනා කරන්නේ එකම දේ. මේ එකම දේම ප්‍රාර්ථනා කරන අය ඉන්න පුළුවන්. කෝටියක් ගත්තාම දෙතුන් දෙනෙක් එහෙම එකම දේ කිව්වම එකම දේ නෙවෙයි නමුත් එක හා සමාන දෙයක් වශයෙන්. එතකොට අන්න එහෙනම් ඉෂ්ට කිව්ව ඒ ලක්ෂණයට. ඊළඟ කාන්ත කියලා කියන්නේ කාන්තිමත් ලක්ෂණයට. කාන්තිමත් ලක්ෂණය කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂණය. දැන් අපි ගමුකෝ යම් කිසි ආකාරයකින් කළු ගල් ගොඩක් මැද තියෙනවා කියලා මණිකක්. කළු ගල් ගොඩක් මැද්දේ මණිකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කළු ගල් ගොඩ ඉක්මෝමින් අර මණික දිලිසෙනවා. එතකොට මණික පේනවා. කළු ගල් කෝටියක් මැද්දේ තිබුණත් මණික පේනවා. ඒ වගේ එහෙනම් එහෙම උනේ ඇයි? ඒ මාණිකයේ තියෙන කාන්තිය නිසා.
කාන්තියෙන් තමයි මේ මණික දැක්කේ. එතකොට ඒ වගේ යම්කිසි පුද්ගලික සංකල්පිතමේ වශයෙන් යම් අපි රූපයකට කැමති වෙලා ඉන්නවා කියමුකෝ. උදාහරණයක් පෙම්වතෙක් කියමුකෝ. පෙම්වතාට ඉන්න දැන් පෙම්වතියක්. දැන් මේ පෙම්වතියගේ රූපය තමයි ඔහුට මාණිකයක් වෙන්නේ. නිසා තමයි මගේ මණික කියන්නේ. දැන් ඊට පස්සේ ඔය තරුණිය අපි හිතමුකෝ දහසක් මිනිස්සු අතර ඉන්නේ කියලා. ඒත් මේක දකින්නෝනේ මේ තරුණිය. දහසක් නෙවෙයි ලක්ෂයක් මැද්ද හිටියත් ෂණේකින් ස්කෑන් කරලා කොහොම හරි හොයාගන්න කොහෙද ඉන්නේ කියලා. එතකොට ලක්ෂ ගාණක් හිටියත් අර තමන්ගේ පෙම්වතියව කැපිලා පේන ඔහුට. අර කළු ගල් කොට මැද්දේ මණිකක් තියෙනකොට කළු ගල් කොට ඔක්කොම ඉක්මෝ මේ මණික පේනවා වගේ තමන් කැමති වෙච්ච රූපය, තමන්ට ආස්වාදයේ ජනිත කරන රූපය, තමන් හොඳයි මනාපයි සැපයි කියලා පනවගත්ත රූපය දහසක් රූප මැද්දේ තිබුණත් පේන්නේ. මෙන්න මේ ස්වභාවය තමයි ඔය කාන්තිමත් ලක්ෂණය කියලා කියන්නේ. කාන්තිය. එතකොට එහෙනම් කාන්තිය කියලා කියන්නේ කාන්ත ඉෂ්ඨකාන්ත. ඉෂ්ඨකාන්ත කිව්වේ ඔන්න ඔය කැලුම් මේ කාන්තිමත් ස්වභාවයක ඔන්න ඔක තව අර උදාහරණයක් කිව්වොත් අර සුප්‍රකට කියමනක් තියෙන අර උණහපුලුවට තමන්ගේ දරුවා මණිකක් කියන උණහපුලුවට උණහපුලු පැටියාව උණහපුලු මවට උණහපුලු පැටියාව මණිකක්. එයි එහෙම කියන්නේ ඒ සතාට චන්දරාගෙන් ඒ රූපයත් එක්ක බැඳිලා ඒ සතා චන්දරාගෙන් ඒ රූපයත් එක්ක බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ උණහපුලු මව ඒ දරුවට තියෙන ඒ සෙනෙහස ඇල්ම නිසා ඒ රූපය ඒ උණහපුලු මවට පේන්නේ කාන්තිමත් රූපයක් හැටියට. ඒකයි කිව්වේ උණහපුලු මවටත් ඒ පැටියව මණිකක් කියලා. ඒක ඕනම කෙනෙක්ට එහෙමයි. දැන් බලන්න සාමාන්‍යයෙන් අම්මා තාත්තා කෙනෙක් අරගෙන අපි මනුස්ස ලෝකේ ගත්තත් දරුවෝ දහසක් අපි හිතමු පෙර පාසලක් යන වෙලාවක හරි ඉස්කෝලයක් යන වෙලාවක හරි තමන්ගේ දරුවා ගන්න ගිහිල්ලා ඉන්නවා නම් ඔතන දහසක් දරුවෝ අතර හැරි කොහොම හරි තමන්ගේ දරුවව කැපිලා පේන්නේ. අනිත් ඔක්කොම දරුවෝ මැද්දේ. ඒකට හේතුව තමයි ඒ දරුවා කෙරෙහි තියෙන චන්දරාගය. එහෙනම් ප්‍රියමනාපයෙන් බැඳිලා ඉන්න රූපය සද්දේ ගන්ධේ රසේ ස්පර්ශේ ධර්මයේ කියන මෙන්න මේ ඕනම එකක් බාහිර වශයෙන් ඒ ඕනම ඒ ආස්වාදී සපේන ඕනම අරමුණක් කැපිලා පේන ඒ සත්‍යයට. ඒ ස්වභාවයට කියනවා කාන්තිමත් ලක්ෂණ. ඉෂ්ඨකාන්ත. එතකොට තමයි අර ඔය ව්‍යවහාරයේ වගේ වස්තුව මගේ මැනික කියන්නේ ඒකයි. ඒ කාන්තිමත් ලක්ෂණේ හොද. ඒක අනිත් අයට නෑ. අනිත් අයට වස්තුවක් වෙන්නේ නෑ. අනිත් අයට මැනිකක් වෙන්නේ. මොකද අනිත් අයගේ සංකල්පිත රාගය ඊට වඩා වෙනස්. ඉෂ්ඨකාන්ත මනාප මන ආප මන කියලා කියන්නේ මනස. ආප කියලා කියන්නේ පෝෂණය කරනවට පාලිය. ආපණී කියන්නේ පෝෂණයට. ආපන ශාලා කියන්නේ. එතකොට මන ආප මනස පෝෂණය කරනවා. මන වඩනවා කියන අපි සිංහලෙන්. මනස පෝෂණය වෙනවා. ඒ කියන්නේ මොකද? මෙනෙහි කිරීම බහුල වෙනවා. මන වඩනවා කිව්වේ ඒ ගැනම හිතනවා කියන්නේ. මානසිකාරය වඩනවා. එහෙම නැත්නම් ඒ ගැනම හිතනවා. අර මම මේ දැන් සින්දු කියන්නේ ඉතින් ඕක පෙන්නලා දෙන්නේ ඔය ධර්මයේ තෝරගන්නේ මොකක්ද ඒ ලක්ෂණය කියන්නේ මෙන්න මේ ස්වභාවය කියන්නේ මන වඩනවා. මන වැඩුවාම මොකද වෙන්නේ? හැම තිස්සෙම වෙන දෙයක් ගැන හිතන්න විදිහක් නැහැ. ඒ ගැනමයි හිත ඉන්නේ. මගේ සිත පිරීති වෙන්නේ ඔබ ගැන සිතුවිල්ල. වෙන කිසිවක් ගැන හිතන්න හදවත පීඩක් නෑ නේ කියලා කිව්ව එකයි. අන්නේ ස්වභාවයටයි මන වඩන ස්වභාවය කිව්වේ මනාප කියලා කිව්වේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ මෙනෙහි කරන්න කැමති ස්වභාවය. ඒකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එහෙනම් යම්කිසි පරිබාහිර රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක අදහසක මේ මනවඩන ස්වභාවය, ඒ කියන්නේ තම තමන් මේ මානසිකාරය එහෙම නැත්නම් මෙනෙහි කරන්න කැමති ස්වභාවය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. කෙනෙක්ට මනාප දෙයක් තව කෙනෙක්ට අමනාප වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක් මෙනෙහි කරන්න කැමති යමක් තව කෙනෙක් මෙනෙහි කරන්න අකමැති දෙයක් වෙන්න පුළුවන්. එහෙනම් අන්න බලන්න. එහෙනම් මේ මනාප කියන ස්වභාවයත් පරිබාහිර ලෝකේ තියෙන එකක් එහෙම නෙවෙයි. දැන් ඉෂ්ට කියන ස්වභාවයත් පරිබාහිර ලෝකේ තියෙන එකක් නෙවෙයි. කාන්ත කියන ස්වභාවයත් පරිබාහිර ලෝකේ තියෙන එකක් නෙවෙයි.
ඊළඟට මනාප කියන ස්වභාවයත් පරිබාහිර ලෝකේ තියෙන එකක් නෙවෙයි. ඊළඟට ප්‍රිය කියලා කියන්නේ පිරිය කියන්නේ පිරෙනවට. පිරිය. දැන් අපි කියනවා ආහාර පිරියක් නැහැ කියලා. ඒ කියන්නේ ආහාර ටික බඩ පිරෙන්න කන්න බෑ. ඒකට කියනවා පිරියක් නෑ අප්පිරියයි කියලා. ඒකෙන් පුරව ගන්න බෑ බඩ. පිරෙන්නේ නැහැ බඩ. සමහර ආහාර වර්ග තියෙනවා කොච්චර කෑවත් හිත පිරෙන්නේ නැහැ බඩ විතරයි පිරෙන්නේ. එතකොටත් ඒක පිරියක් ඇති ආහාරයක් වෙන්නේ. එහෙනම් පිරිය කියලා කියන්නේ පිරෙනවා. හිත පිරෙන ලක්ෂණ. එහෙනම් යම්කිසි තමන් ප්‍රිය කරන රූපයක් වේවා රූපයක් ගමු රූපයක් දැක්කහම හිත පිරිලා යනවා නම් ඒක ප්‍රිය රූපයක්. යම්කිසි රූපයක් දැක්කම හිත පිරිලා යනවා නම් ඒක ප්‍රිය රූපයක්. දැන් අම්මා තාත්තට දරුවන්ගේ රූප දැක්කම හිත පිරිලා යනවා. ප්‍රිය රූප. දරුවන්ටත් දෙමව්පියන්ගේ රූප දැක්කහම හිත පිරිලා යනවා. ප්‍රිය රූප. ඒ නිසා ඔය කියන්නේ සමහරලාට සමහර යාළු මිත්‍රයෝ ඥාති මිත්‍රාලීන් දැක්කම කියන්නේ අම්මා තාත්තා දැක්කා වගේ. ඒ කියන්නේ හරිම ප්‍රියයි කියන්නේ. හිත පිරෙනවා දැක්කම. එහෙනම් මෙන්න මේ හිත පිරෙන ස්වභාවය අර කිව්වෙත් අර මගේ හිත පිරී තිබෙන්නේ කියලා. පිරෙන ස්වභාවය තමයි මෙන්න මේ ප්‍රිය ස්වභාවය කියලා කියන්නේ. එහෙනම් ඒ දැන් උදෑසන තමන් ගමනක් යනකොට උදෑසන යම්කිසි රූපයක් මුණ ගැහෙනවා තමන්ට. අර තමන්ගේ සංකල්පිත රාගය ඇතුලේ තියෙන જાතියේ තමන් ප්‍රියයි කියලා සංකල්පිත වශයෙන් නිර්ණායකයක් නිගමනයක් ඇති කරගෙන තියෙන රූපයක් යම් කර මුණ ගැහි. එහෙනම් අන්න මුළු දවසම සතුටුයි හොඳයි මංගල දර්ශනයක් දැක්කා ප්‍රිය දර්ශනයක් දැක්කා හිත පිරුණා. ඒක තමයි අර කොහේ හරි අපි ඒ කාලේ සිරිතක් තියෙන ගමනක් යනකොට සුබ ගමනක් යනකොට ගෙදර යම්කිසි ගෘහණියක් ඉන්නවා නම් එයා පිරිච්ච කාලයකට ওই මල් ටිකකුත් දාගෙන සමන් පිච්ච ආදී මල් ටිකකුත් දාගෙන පිරිච්ච පැන් කාලයක් අරගෙන ඉන්නේ. ඒ පිරිච්ච ස්වභාවය පෙන්වන්නේ. එතකොට දැන් යම්කිසි ආකාරයකින් අතරමඟදී මුණ ගැහුණොත් එහෙම සතුරෙක් එහෙම ඉවරයි. හිත හිස් වෙනවා. ශූන්‍ය වෙනවා. ඊට පස්සේ මොකද? ඊට පස්සේ නිකම් මහා පාළු ගතියක් මහා මූසල ගතියක් දැනෙන ඊට පස්සේ අර වෙන යන්නේ කාලකන්‍ය මූසලය ඉස්සරහටම ආව ඉවරයි දවසම කියලා. ප්‍රිය ස්වභාවය. ප්‍රිය කිව්වේ නම් හිත පිරෙන ස්වභාවය. ඊළඟට කාමුපසංහිතා. කාමුපසංහිතා කියලා කියන්නේ කාම උපසංහිතා. කාම කියන්නේ කැමැත්ත. උප කියන්නේ ලං වෙනවට. පාලියේ. සංහිතා කියලා කියන්නේ ඊට හිතවත් වෙනවා. එතකොට කාම උපසංහිතා. කැමැත්තෙන් ලං වෙලා හිතවත් වෙන ස්වභාවය. කියනවා කාම උපසංහිතා. එතකොට දැන් අපිට යම්කිසි රූපයක් දැක්කහම දැන් අපි රූප අපි හිතමුකෝ 100ක් දැක්කා කියලා. දැන් මේ 100 සම්බන්ධයෙන්ම අර ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කියන ලක්ෂණ ටික තියෙන්න පුළුවන්. හැබැයි හැම රූපයක් සම්බන්ධයෙන්ම ඔන්න ඔය පස්වෙනි ලක්ෂණය පිළිටන්නේ. ඒ කියන්නේ හැම රූපයක් සම්බන්ධයෙන්ම ඒ පුද්ගලයාගේ සංකල්පිත රාගය තුළ කාමප සංහිතා කියන ලක්ෂණය පිළිටන්නේ නැහැ කිව්වේ. සමහර රූප දකින්න කැමති. ලං වෙලා හිතවත් වෙන්න අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් ගමු එක්තරා තරුණයෙක් ඉන්නවා. මේ තරුණයා අපි විශ්වවිද්‍යාල තරුණයෙක් කියලා උදාහරණයක්. ඒ විශ්වවිද්‍යාලේ ඉන්න තරුණියෝ තමන්ගේ බැච් එකේ අපි හිතමුකෝ 500ක් විතර ඉන්නවා. 500ක් විතර ඉන්නවා. එතකොට මේ තරුණයා මේ 500ම දකින්න කැමතියි කියමුකෝ. ඔහුගේ රාගයේ ස්වභාවය අනුව ඒ 500 තුලම ඔහුගේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කියන ලක්ෂණ ටික තියෙනවා අඩු වැඩි වශයෙන්. ඒ නිසා ඒ රූප 500ම ඔහුට දකින්න ඔහු මනාපයි. දකින්න මනාපයි කතා බහ කරන්න මනාපයි. ඒ 500ත් එක්ක. ඒ 500න් එක රූපයක් විතරක් ඉන්නවා. කාමුප සංහිතා. කාම කැමැත්තෙන් උපලං වෙලා සංහිතා හිතවත් වෙන්න කැමති රූපයක්. අන්නේ රූපේ තමයි ඔහු තමන්ගේ පෙම්වති වශයෙන් තෝරගන්නේ. අනිත් රූපය හලු හිලියු. එයත් එක්ක කැමති ඇසුරු කරන්න. හැබැයි අර කාමුප සංහිතා හිතින් ලං වෙලා කැමැත්තෙන් ලං වෙලා
ඇසුරු කරන්න කැමති නෑ රූප. අතේ දුරින්. එහෙම නැත්නම් යම් කිසි දුරකින් තමයි රූපය ඇසුරු කරන්න කැමති. හැබැයි මේ රූපය ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් සියල්ලෙන් ඇසුරු කරන්න කැමති. ලං වෙලා ඇසුරු කරනවා කිව්වේ නාසයෙන් දිවෙන් ශරීරයෙන්. ඒ කිව්වේ කාම රාගය. එහෙනම් කාම රාගයෙන් යුක්තව ඇසුරු කරන්න කැමති රූපය තමයි ජීවිතේ ළඟට ගන්න. ඒ ළඟට ගන්න හැමතිස්සෙම අපි කාමූප සංහිතා කියන ලක්ෂණයෙන් යුක්ත දේවල්. එහෙමනම් දැන් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ලක්ෂණ පහ එළියේ තියනවද ඇතුලේ තියනවද? දැන් ඉස්සෙල්ලා කිව්වා කාමූප පංචකාම ගුණය කියන එක ලෝකේ තියෙනවා කියලා වස්තුවල. ඊට පස්සේ කියනවා එහෙමනම් ඒ සියල්ල හිතේ පවතින කියලා. දැන් මේ දෙකෙන් කෝකද හරි කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අතරම මෙහෙමයි. මේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියන මෙන්න මේ ලක්ෂණ ටික යම්කිසි පරිබාහිර රූපයක පවතින බව හැබෑව. ඒ කියන්නේ දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් රූප ස්වභාවයෙන් ඉහළ ස්ත්‍රියක් උපදිනවා මේ ලෝකේ. පෙර සීලේ ආනිසංස වශයෙන් පෙර සීල් රැකපු ජීවිතයක් තිබුණේ එහි ආනිසංස වශයෙන් අප්‍රමාණ රූප ස්වභාවයෙන් යුක්ත ස්ත්‍රියක් කියලා උපදිනවා. එතකොට මෙන්න මේ ස්ත්‍රී රූපය තුල අන්න අර කිව්ව ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමූප සංහිතා කියන පංචකාම ගුණය පවතින. හොඳට තේරුම් ගන්න. පංචකාම ගුණය පවතින. ඒ රූපය තුල. එතකොට එහෙනම් ඒ පංචකාම ගුණය ඒ රූපේ තිබුණට කෙනෙක්ට ඒ රූපේ සැප රූපයක් වශයෙන් විද්‍යමාන වෙන්න නම් ඒ පංචකාම ගුණය පිළිබඳ සංකල්පය ඒ කියන්නේ පුද්ගලයා තුළ තියෙන සංකල්පය අර ස්ත්‍රී රූපේ තියෙන ලක්ෂණ වලට සමානුපාතික වෙනවා. උදාහරණයක් කිව්වොත් රවුම් මූණක් තියෙන එක හඳ වගේ මූණක් තියෙන එක පංචකාම ගුණයෙන් යුක්ත ලක්ෂණයක් කියමුකෝ. හැබැයි අර පුද්ගලයා තුළ තියෙන්න ඕන රවුම් මූණක් මම උදාහරණ තව සරලව තේරුම් ගන්න තව ගොඩාක් මේ සරල කර කියන්නේ රවුම් මූණක් ඔහු තුල තියෙන්න ඕන ඔහුගේ සංකල්පය තුල තියෙන රවුම් මූණක් තමයි සැප රූපයක තියෙන්න ඕන මූණ. එහෙම නැත්නම් මම බලාපොරොත්තු වෙන ස්ත්‍රියගේ මූණ මෙන්න මේව රවුම් මූණක්. අපි හිතමු රූප ස්වභාවයෙන් කොච්චර අග්‍ර වුණත් ඇයගේ මූණ උල් මූණක් කියලා. එහෙමනොත් අර පුද්ගලයාට අනිත් අයට ඒක පංචකාම ගුණයෙන් ඉහළ රූපයක් බවට පත් වුණාට ඔහුට ඒක රූපයක් ඔහුට වටින රූපයක් වෙන්නේ නැහැ. එදාට ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් බලන්න අර සමස්තයක් වශයෙන් ගත්තාම බොහෝ දෙනෙක් තුල තියෙනවනේ මෙන්න මෙබඳු රූපයක් තමයි හොඳ. මෙන්න මෙබඳු රූපයක් තමයි හොඳ කියලා. ඒ නිසා තමයි එහෙම පංචකාම ගුණයෙන් යුක්ත යම්කිසි රූපයක් දැක්කහම බොහෝ දෙනෙක් ඒකට ප්‍රිය කරන්නේ. බොහෝ දෙනෙක් ප්‍රිය කරන්නේ මොකක් නිසාද? බොහෝ දෙනෙක්ගේ සංකල්පවල මේ සමානුපාතික ගති ලක්ෂණ තියෙන නිසා. සමාන ගති ලක්ෂණ තියෙන නිසා. සමාන ගති ලක්ෂණ තියෙන සියලුම දෙනාට ඒ රූපේ සැපවත් රූපයක් වශයෙන් පේන්න පටන් ගන්නවා. හැබැයි ඒ ගුණය පිළිබඳ සංකල්පය අප තුළ නැත්තම් දැන් උදාහරණයක් සුද්ධ සිංහලෙන්ම තවක් කියමුකෝ. දැන් අපි හිතමුකෝ පැහැය, හැමේ පැහැය, සුදු පැහැය කියන එක. හැමේ පැහැය සුදු පැහැය කියන එක අපිට ඒ පංචකාම ගුණෙන් එක ලක්ෂණයක්. හැමේ පැහැය සුදු පැහැය. එයා ප්‍රාර්ථනා කරනවා මට මං කැමති සුදු පාට කෙනෙක්ට කියලා. සුදු පැහැයෙන් යුක්ත කෙනෙක්ට. එතකොට යම්කිසි ස්ත්‍රියක් හෝ ඒවා පුරුෂයෙක් හෝ ඒවා ඉන්නවා සුදු වර්ණයෙන් යුක්ත, සුදු පැහැයෙන් යුක්ත. එතකොට මේ සංකල්පයේ තියෙන කෙනාට විතරයි මේ රූපේ සැප රූපයක් වෙන්නේ. අපි තුන් ලෝකේ ඉන්නවා කියලා තව කෙනෙක් එයා බලාපොරොත්තු වෙනවා කළු රූපයක්. මං කැමති කළු කෙනෙක්ට කියලා. දැන් මොකද? එයාට රූපේ සැප දෙන රූපයක් නෙමෙයි. එහෙනම් ඒ පංචකාම ගුණය සමස්තයක් වශයෙන් පංචකාම ගුණය කියන එකේ රූපේ තිබුණට ඒක හැමෝටම සැප දෙන රූපයක් බවට පත් වෙන්නේ නැහැ. මක්නිසාදයක් ඒ පංචකාම ගුණය පිළිබඳ සංකල්පයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. පුද්ගලයෙන් පුද්ගලයාට ඒක වෙනස් වෙනවා. දැන් ලෝකේ ගත්තාම ඇමරිකාව, යුරෝපය ආදී රටවල් දැන් එහෙම නැත්නම් ලෝකේ එක ඔය තියෙන ලෝකේ රටවල් ඒ රටවල් වල මිනිස්යන්ගේ වෙන්නේ මේ සංකල්පය එකිනෙකාට වෙනස්. ඒ නිසා මේ ලෝකේ එකිනෙකා එක එක රූප වලින් ආස්වාදය ලබන්නේ එක එක ආකාරයකට.
ඉතින් එහෙමනම් අර ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමෝප සංහිතා කියන ලක්ෂණ පහත් පුද්ගලයාගේ සංකල්පිත රාගයට අනුකූලව තමයි තීරණය වෙන්නේ. එහෙම නැත්නම් ඒක පරිබාහිර රූපේ පවතින ලක්ෂණ පහක් නෙවෙයි. ඒ ලක්ෂණ පහට අදාළ ගුණ පහක් ලෝකෙ විද්‍යමාන වෙනවා. පංචකාම ගුණයෙන් ඉහළ රූප තියෙනවා. නැත්තේ නෑ. හැබැයි මේ පංචකාම ගුණයෙන් යුක්ත රූපය කෙනෙක්ට සැප රූපයක් වෙන්න නම් ඒ පංචකාම ගුණ පිළිබඳ සංකල්පයත් ඔහුට පවතින්න ඕන. දැන් රහතන් වහන්සේ කෙනෙක් ගත්තොත් එහෙම රහතන් වහන්සේට ඒ පංචකාම ගුණයෙන් යුක්ත දැන් ලෝක සම්මතයේ පංචකාම ගුණයෙන් යුක්ත ස්ත්‍රියක් දැක්කා කියලා රහතන් වහන්සේට සැප රූපයක් නෙවෙයි ඒක. එතකොට අර තියෙන්නේ දැන් අපි ගමුකෝ පංච කල්යාණී කියලා තියෙන්නේ. කේස කල්යාණී, දන්ත කල්යාණී, මාංශ කල්යාණී, චවි කල්යාණී, වයස් කල්යාණී කියලා කල්යාණ පහක්. දැන් ඔය කල්යාණ පහෙන් යුක්ත ස්ත්‍රියක් ගත්තොත් අපි නෝ ඔය දැන් අවුරුදු 20 දැන් ඉනවා අවුරුදු 20 දැන් ඔය අවුරුදු කුමාරි කියලා තෝරනවා. එතකොට දැන් ඔන්න ඔය අවුරුදු කුමාරි කියන තැනැත්තිය තුල ඔන්න ඔය කිව්ව කල්යාණ පහ තියෙනවා පංච කල්යාණී කියලා තෝරනවා. හැබැයි ඒ පංච කල්යාණී කියන ගුණය බැලුවහම සංකල්පයක්. යමුරින් බැලුවහම සංකල්පයක්. දැන් බලමුකෝ. කේස කල්යාණ. කේස කල්යාණ කියන්නේ මොකක්ද? නිතබතේ දිග කේස් කලඹක් තියෙනවා. දැන් ඒ සංකල්පේ කොහෙද තියෙන්නේ? එක දිනපත් මේ පෙරදිග. පෙරදිග පුරුෂයන්ට තමයි එතකොට ඒක කාම සංකල්පනයක්, කාම ලක්ෂණයක් වෙන්නේ. නමුත් බටහිර පුරුෂයන්ට ඒක කාම සංකල්පනාවක් නෙමෙයි, කාම ලක්ෂණයක් නෙමෙයි. ඕන් කැමති කොණ්ඩේ කපපුවා. අන්බන වෙනස. ඒ රටවල තියෙන්නේ එහෙමයි. මේ රටවලට එනකොට අර එහෙම වෙනවා. දැන් එහි සමාජයේ චවි වර්ණයේ වෙනස් එකක්. මෙහි වෙන එකක්. යන දිවසින් ගත්තාම අර පරිබාහිර රූපේ පවතින ලක්ෂණ ටික කෙනෙක්ට සැප ලක්ෂණ ටිකක් බවට පත් වෙන්න නම් ඒ පුද්ගලයා තුල තියෙන්න ඕන ඒ ලක්ෂණ සැපයි කියන සංකල්පය. ඒ සංකල්පයේ තියෙනකන් විතරයි මේ පරිබාහිර රූපේ සැප රූපයක් වශයෙන් පේන්නේ. එහෙම නැතුව සත්‍ය වශයෙන් මේ රූපේ තුල සැපයක් නැහැ. දැන් ගත්තොත් දිග කෙස් කලඹක් තියෙනවා කියන එක සැප රූපයක ලක්ෂණයක් කියන එක තමයි අර පංච කල්යාණින් පෙන්නන්නේ. කේස කල්යාණ. හොඳයි. යම්කිසි ස්ත්‍රියකට අභිනව සැප මේ දිග කෙස් කලඹක් තියෙනවා කියන එක සැප ලක්ෂණයක් වෙන්නේ කාටද? කියලා බැලුවොත් පේනවා කාමරාගෙන් යුක්තව යම්කිසි රූපයක් ඇසුරු කරන්න බලාපොරොත්තුවක් තියෙන පුරුෂයෙක්ට විතරයි මේ රූපේ සැප රූපයක් වෙන්නේ. කාමරාගෙන් තොර රූප ඇසුරු කරන්න බලාපොරොත්තුවක් නැති රහතන් වහන්සේ කෙනෙක්ට එහෙම මුණ ගැහුනොත් ඒ රූපේ උන්වහන්සේට ඒ කොණ්ඩේ දිගද කොටද කියන එක අංශු මාත්‍රයක් අදාළ. කොණ්ඩේ දිග වුණත් එකයි කොට වුණත් එකයි උන්වහන්සේට රූපෙන් පළක් නෑ. දැන් රහතන් වහන්සේ කෙනෙක්ට පංච කල්යාණියක් මුණ ගැහෙනවා. උන්වහන්සේට වැඩක් තියෙද එක කල්යාණියක්වත්. උන්වහන්සේට ඔය කල්යාණ පහම වැඩක් නැහැ. උන්වහන්සේට පංච කල්යාණියක් මුණ ගැහුණත් එකයි පංච කල්යාණියක් නැති කෙනෙක් මුණ ගැහුණත් එකයි කවුරු මුණ ගැහුණත් එකයි උන්වහන්සේට ලෝක සත්‍යයක් විතරයි. රූපයක් විතරයි. හැබැයි උන්වහන්සේ තුලත් කලින් තියෙන ඇති රාගය තියෙන කාලේ මෙන්න මේ හැඩතල තියෙන මෙන්න මේ ලක්ෂණ තියෙන මෙන්න මේ ආකාරයේ රූප හරිමනාපයි සැපයි කියලා සංකල්පයක්. ඒ කාලෙදී ඒ උන්වහන්සේ තුල තිබිච්ච සංකල්පයට අනුකූල රූපයක් මුණ ගැහුණා නම් උන්වහන්සේට රැවටෙන්න ඇති හරි වටින රූපයක් මුණ ගැහුණා හරි සැප රූපයක් මුණ ගැහුණා කියලා එහෙම රැවටෙන්න පුළුවන්. එහෙම රැවටෙන්න පුළුවන් රාගේ තියෙද්දි. හැබැයි දැන් මේ සංකල්පිත රාගේ දුරු වෙලා නම් දැන් මොකද වෙන්නේ? කෙබඳු රූපයක් මුණ ගැහුණත් ওই රූපේ සැපයක් නැහැ. ওই රූපයත් රූපයක් විතරයි. ওই රූපයත් අනිත්‍ය රූපයක්. හේතුඵල වශයෙන් පෙර සත්‍යයේ අවිජ්ජාව තෘෂ්ණාවයි හේතු කරගෙන සකස් වෙච්ච රූපයක්. ওই රූපයත් 890ක් රෝග 90ක් ව්‍යාධි සහිත රූපයක්. ওই රූපයත් හිසෙසට පාදාන්තය දක්වා දෙතිස් කුණුපයකින් සැදුණු රූපයක්. ওই රූපයත් සුබ රූපයක් නෙවෙයි අසුබ සිද්ධියක්ම උදා කරලා දෙන රූපයක්. යනාදි වශයෙන් ওই රූපෙත් මම කියලා මගේ කියලා ගන්න හරයක් නැහැ. සාරයක් හොයාගන්න බෑ. සාරවත් රූපය නේ පෙන පිටුවක් වගේ රූපයක් යනාදි වශයෙන් එක එක ආකාරයෙන් නුවණින් දකිනකොට
ඒ රූපේ පිළිබඳ යථාර්ථය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දැන් මොකද වෙන්නේ? මෙන්න මේ රූපය පිළිබඳ යම්කි සංකල්පයක් තියුණා නම් අප තුල මෙන්න මේ සංකල්පය දුර වෙලා යනවා. එතකොට අන්න පේන්න පටන් ගන්නවා එහෙනම් කොයි හැඩතල රූපයක් කොයි ආකාරයේ හැඩතල ඇති රූපයක් වුණා. ඒ කියන්නේ දැන් අර සංකල්පනේ ඔක්කොම පංචකල්යාණ කියන්නේ සංකල්පයක්. කොණ්ඩේ දීඝ වුණත් කොණ්ඩේ කොට වුණත් සුදු වුණත් කළු වුණත් ඊළඟට මහත් වුණත් කෙට්ටු වුණත් උස වුණත් ඊළඟට වයස වුණත් බාල වුණත් තරුණ වුණත් මහලු වුණත් ඊළඟට දත් 32ක් නෙවෙයි 52ක් තිබුණත් සුදු පාට නෙවෙයි කොයි විදිය වුණත් මුතු ඇට වගේ කොයි විදියට තිබුණත් එහෙම නැති වුණත් ඊළඟට ওই විදියටම මාංශ කල්යාණ ওই විදියටම කල්යාණ පහ කේසුන් දාතුන් කේසුන් දාතුන් කේස කල්යාණි දන්ත කල්යාණි මාංශ කල්යාණි ඊළඟට චවි කල්යාණි වයස් කල්යාණි වශයෙන් ওই කල්යාණ මොනවා වුණා ඔය පහ මොන විදිය වුණා රාගය දුරු කරගත්ත කෙනාට ඒක රූපකින්වත් වැඩක් නෑ. එහෙනම් ওই රූපවල තියෙන හැඩතල ගැන ওই රූපවල තියෙන විවිධත්වය ගැන වෙහෙසෙන්නේ රාගයේ තියෙන පුද්ගලයා. රාගයේ තියෙන පුද්ගලයාට තමයි ඒ රූප ගැන සංකල්ප තියෙන්නේ. මෙන්න මෙහෙම වුණා නම් හරි හොඳයි නේද? දත් ටික මෙහෙම වුණා නම් හොඳයි නේද? කොණ්ඩේ මෙහෙම වුණා නම් හොඳයි නේද? සම මෙන්න මේ වගේ වුණා නම් හොඳයි නේද? අන්න බලන්න පංචකාම ගුණය කියන එක පුද්ගලයාගේම සංකල්ප ටිකක් බැලුවම අවසානයි. ලෝක සම්මතයේ ඒක ලෝක සම්මතයේ විචිත්‍ර රූපයක් කියලා කියන්න පුළුවන්. හැබැයි ලෝක සම්මතයේ විචිත්‍ර රූප කියලා කියන්නේ කාම රූප නෙවෙයි. නිතේ කාමයන් චිත්‍රානි ලෝකේ. එහෙනම් මෙන්න මේ යථාර්ථය නොදැක ලෝක සත්‍යය මොකද වෙන්නේ? හැම තිස්සෙම මෙන්න මේ පරිබාහිර වශයෙන් මොන ගැහෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට රැවටෙනවා. රැවටිලා හු කල්පනා කරනවා මේ වටින රූපයක්, සැපදින රූපයක්, සැපදින සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් අදහසක් යන ආදි වශයෙන්. එතකොට ඔහු රැවටෙනවා ඒකට. ඔහු හිතනවා මට මේ දැනෙන සැපේ තියෙන්නේ අර පරිබාහිර රූපේ කියලා. බලන්න රැවටෙන හැටි. පරිබාහිර රූපේ නෙවෙයි සැපේ තියෙන්නේ. ඔහුගේ සංකල්පය තුල. ඔහුගේ සංකල්පයෙන් ඒ රූපේ ස්පර්ශ කරන තුරු තමයි ඒ රූපේ සැප රූපයක් වශයෙන් දැනෙන්නේ. දැන් ඔය උදාහරණයක් දැන් ශබ්ද බලන්න. ශබ්දය දැන් අපි සංගීතය කියලා විෂයක් තියෙන ලෝකේ සංගීතය. දැන් සංගීතය කියන එක ගත්තාම දැන් ඔබතුමිය විදේශ රටකින් නිසා හොඳටම ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් සංගීතය කියන එක ගත්තාම දැන් සංගීතය ගත්තාම බටහිර සංගීතය තියෙනවා දේශීය පෙරදිග සංගීතය කියලා තියෙනවා. සංගීත රටා එක එක ජාතියව තියෙනවා. දැන් බලන්න ඒ රට දැන් බටහිර මිනිස්සු වේග රිද්ම සංගීතයට කැමතියි. ඒක තමයි ඔවුන්ගේ සතුට. ඒ සද්දය තුළ තමයි ඔවුන්ගේ සතුට තියෙන්නේ. එතන මේ රටවල වල මිනිස්සු ටිකක් ඔය මන්දගාමී ස්වර ඇති ඔය රාගධාරී ආදී සංගීතයන්ට කැමතියි. ඒකට අර බාහිර පරිසරයේ තියෙන උෂ්ණත්වයත් බලපානවා. වේග රිද්මය අවශ්‍ය වෙන්නේ අර ටිකක් සීතල රටවල මිනිස්සුන්ට. අර මන්දගාමී රිද්මයක් අවශ්‍ය වෙන්නේ උණුසුම් රටවල මිනිස්සුන්ට. උණුසුම් රටවල මිනිස්සුන්ට සින්දු අහන ගමන් උඩ පයින් හැකියාවක් නැහැ. මොකද උෂ්ණත්වය නිසා. එතකොට සින්දු රස විඳින්න වෙන්නේ ඒ නිසා හෙල්ලෙන්නේ නැතුව එකදැන වාඩි වෙලා තමයි ලංකාවේ මිනිස්සු නැත්නම් මේ පෙරදිග මිනිස්සු සංගීත රස විඳින්න කැමති. හැබැයි බටහිර යුරෝපීය ආදී රටවල වලට යනකොට ඒ රටවල් සීතලයි. ඒ නිසා ඒ රටවල වල මිනිස්සුන්ට සින්දු අහන ගමන් නටන්නත් ඕන. සින්දු විතරක් අහගෙන ඉන්න බෑ. ඒ නිසා තමයි ඒ ක්‍රමයට ඒ රටවල වල ඒ සින්දු හැදෙන්නේ. එතකොට වුන් එකකින් රසයක් විඳිනවා. එතකොට දැන් අපි හිතමුකෝ උදාහරණයක් දැන් මේ රටේ ඉන්නවා හොඳට මෙන්න මේ රාගධාරී සංගීතයේ මේ ශාස්ත්‍රීය සංගීතයේ පෙරදිග සංගීතයට ප්‍රගුණ කරපු පෙරදිග සංගීතයේ ප්‍රගුණ කරපු පෙරදිග සංගීතයේ උපරිම රසාස්වාදයක් විඳින මිනිසෙක් ඉන්නවා. ඒ වගේම බටහිර රටක ඉන්නවා අර වේග රිද්ම සංගීතයෙන් උපරිම රසාස්වාදයක් විඳින කෙනෙක්. මේ දෙන්නම හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා. හිතාගෙන ඉන්න ක්‍රමය මොකක්ද? පෙරදිග කෙනා හිතාගෙන ඉන්නවා මෙන්න මේ මන්දගාමී ස්වරවල මේ මන්ද ස්වරවල තමයි සැපේ පවතින්නේ. රසයේ පවතින්නේ. සතුට පවතින්නේ කියලා. අර බටහිර තරුණයා හිතාගෙන බටහිර පුද්ගලයා හිතාගෙන ඉන්නවා ඒ වේග රිද්ම නාද රටාවේ තමයි සතුට පවතින්නේ, සැපේ පවතින්නේ, රසයේ පවතින්නේ කියලා. දැන් දෙන්නම ওই විදිහට හිතාගෙන ඉන්නවා. දැන් දෙන්නම හිතන් ඉන්නේ කොහොමද? ඒ නාදය තුල සැපයක් පවතිනවා කියලා. දැන් ඔහොම හිතන් ඉන්නකොට මේ දෙන්නව
එක තැනකට ගෙනල්ලා දෙන්නට මේ දෙන්නගේ සංගීත රටා දෙක මාරු කරලා දෙනවා. අර පෙරදිග සංගීතයට හුරු වෙච්ච කෙනාට බටහිර අර වේග රිද්ම ගෝසාකාරී සංගීතය දෙනවා. ඔහුට ඒකාන්තයෙන් මේක මහ දුකක්. මහා ගෝසාවක් මොකක්ද යකෝ මේ සංගීතය කියලා ඔහුට හිතේ. එතකොට අර බටහිර සංගීත වේග රිද්ම සංගීතයට හුරු වෙලා ඉන්න කෙනාට අර පෙරදිග මන්ද ස්වර සහිත අර ශාස්ත්‍රීය සංගීතයක් අහන්න දුන්නොත් ඔහු ඈලි මෑලි දුබල වෙලා යයි. මොකද්ද මේ සංගීතය මේක අහන් ඉන්න පුළුවන් ද මිනිස්සෙට කියලා මිනිහා කල්පනා කරනවා. එතකොට එහෙනම් නෝනින් කල්පනා කරලා බලන්න රසය කියන එක සැපය කියන එක. රසය සැපය ආස්වාදේ සතුට අර නාද රටාවේ නම් තිබුණේ. එහෙනම් නාද රටාව මාරු කරලා දුන්නාම දෙන්නටම එක හා සමාන විදිහකට සැපයක් දැනෙන්නේ. එහෙනම් දෙන්නට එක හා සමාන විදිහකට සැපයක් නොදැනුනේ මක් නිසාද කියලා බැලුවාම නාද රටාවේ නෙවෙයි සැපේ තිබිලා තියෙන්නේ. එහෙනම් ඒ නාද රටාව පිළිබඳ සංකල්පය තුලයි ඒ සැපේ පැවතලා තියෙන. සංකල්ප තුල කිව්වම වැරදි. ඒ නාද රටාව පිළිබඳ සංකල්පයෙන් යුක්තවර ඒ නාද රටාව ස්පර්ශය කරන තාක් තමයි අතටම සැපේ තියෙන්නේ. ඒ කියන්නේ මේ බඳු නාද රටාව තමයි සැප නාද රටාව. මෙවදු නාද රටාව තමයි සැප සංගීතය කියන්නේ කියන සංකල්පයෙන් යුක්තව ඒ නාද රටාව ස්පර්ශය වුණොත් තමයි ඔහුට සැපයක් දැනෙන්නේ. අපි හිතමු යම් දවසක ওই පුද්ගලයෝ දෙන්නම මේ උතුම් අමා ධර්මයට කන් දෙනවා. අමා ධර්මයට කන් දීලා දෙන්නම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ උතුම් ධර්ම අවබෝධය තුළින් රාගය සංසිඳවනවා. දැන් මොකද වෙන්නේ? දැන් දෙන්නම රහතන් වහන්සේලා කියමු. දැන් ওই රහතන් වහන්සේලා දෙන්නට ওই නාද රටා දෙකම ගෙනලා දෙනවා. උන්වහන්සේලාගේ දෙකේම ආස්වාදයක් නැහැ කියලා දාන්න. කලින් දෙන්නම හිතාගෙන හිටියා. දැන් අර පෙරදිග කෙනා හිතන් හිටියා පෙරදිග සංගීතඥයා හිතන් හිටියා ඒ නාද රටාවේ සැපේ පවතිනවා කියලා. බටහිර සංගීතඥයා හිතන් හිටියා බටහිර නාද රටාවේ සැපේ පවතිනවා කියලා. මේ සංගීතඥයෝ දෙන්නම මහාන වෙනවා. දෙන්නම රහත් වෙනවා. දැන් මේ දෙන්නටම ගෑනලා තම තමන් අර කලින් සැපයි කියලා ඇසුරු කරපු සංගීත නාද රටාව ගෙනලා දෙනවා. ඔන්න ඔබ වහන්සේට දැන් මේක සැපක්ද කියලා හොයලා බලන්න කියලා. උන්වහන්සේලා කියයි අනිවාර්යයෙන් මේ නාද රටාව දෙකේමදී හැපයක් නැහැ. මේ නාද රටාවත් එකයි මේකත් හුදෙක්ම ශබ්දයක් විතරයි. ශාස්ත්‍රීය සංගීතය කියන්නේ හුදෙක්ම ශබ්දයක් විතරයි. බටහිර සංගීතය කියලා කියන්නේ හුදෙක්ම ශබ්දයක් විතරයි. එහෙනම් මේ නාද රටාව දෙකේම සැපයක් තිබිලා නැහැ. එහෙනම් ඇත්තටම සැපයක් තිබුණේ කොහේද? අපි සංකල්පිත රාගයෙන් මෙන්න මේ නාද රටාව ස්පර්ශය කරන තාක්කල් පමණයි කියලා උන්වහන්සේලා කියයි. ඒකයි කිව්වේ සියල්ල පටිච්ච සමුප්පන්නයි කියලා හේතුඵලයි කියලා. හේතුඵල වශයෙන් එහෙනම් මේ සැපයක්ම විලා පින්නලා තිබිලා තියෙනවා. එහෙනම් මේ සැපේ කියන එක හුදෙක්ම සත්‍ය වශයෙන්ම ගත්තාම පරිබාහිර ලෝකේ පවතිනක් නොවේ. ඔන්න ඕක තමයි ලෝකයට තේරුම් ගන්න බැරි වෙච්ච සත්‍යය. ලෝකයා හිතන් ඉන්නවා මෙන්න මේ සැපේ කියන එක පරිබාහිර වශයෙන් ලෝකේ පවතිනක් කියලා. ඒ නිසා ඒ අය හිතනවා බලහත්කාරයෙන් ආශාවෙන් නිදහස් වෙලා නිවන් දකින්න කියනවා කියලා. එහෙම එකක් නෙවෙයි වෙන්නේ. බලහත්කාරයෙන් නිවන් දැකීමක් නැහැ. නිවන් දැකීම යනු નિરાයාසයෙන් සිද්ධවන්න. එහෙනම් යථාර්ථය දකින්න නිවනටපත් වෙනවා. එහෙනම් යථාර්ථය නොදැකීමයි ලෝක සත්‍යයේ දුකට හේතුව. එතකොට එහෙනම් ඔන්න ඔය අනුසාරයෙන් මම මේ කෙටියෙන් විග්‍රහ කළේ වැදගත්ම තැනක් මේ දුක්ඛාර සත්‍ය පිළිබඳව තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්න ඕන දෙයක්. එහෙනම් මෙන්න බලන්න එහෙනම් මොනතරම් මුලාවක්ද මේ පවතින්නේ කියලා. එහෙනම් යම්කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් සම්බන්ධයෙන් යම්කිසි ආස්වාදයක් දැනෙනවා නම් ඒ ආස්වාදයක් හුදෙක්ම සංකල්පිත රාගයෙන් නිර්මාණය කරන්න. ඒක සත්‍ය වශයෙන් පවතින ආස්වාදයක් සතුටක් නෙවෙයි ලෝකේ. ලෝකේ නිච්ච සැපයක් නෑ කවදාවත්. ලෝකේ සාර සැපයක් නෑ කවදාවත්. ලෝකේ නිච්ච සතුටක්, සාර සතුටක් නෑ ලෝකේ කවදාවත්. මිනිසෙක් වශයෙන් නෙවෙයි දෙවිය බ්‍රහ්මේ කවුරු වෙලා මේ විශ්වයේ ඉපදුනත් ඒ හැමතැනකම යම්කි සතුටක් දැනෙනවා නම් ඒ සතුට දැනෙන්නේ පුද්ගලයා තුළ, සත්‍යය තුළ පවතින රාගය නිසායි. යම්කිසි දවසක මේ රාගය සංසිඳෙවුවොත් එදාට මේ ලෝකය එහෙම් පිටින්ම දුක් ගොඩක් කියලා පේන්න පටන් ගන්නවා. එහෙම් පිටින්ම නිස්සාරු අසාරු වැඩපිළිවෙලක් කියලා පේන්න පටන් ගන්නවා. එදාට මෙන්න මේ ලෝකේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සියල්ලම අසාර බව පේන්න පටන් ගන්නවා. අභ්‍යන්තර වශයෙන් ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන සියල්ල අසාර බව පේන්න පටන් ගන්නවා.
තවත් විදිහකට ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ වශයෙන් ගත්තොත් අසාරයි කියලා පේන්න පටන් ගන්නවා. කිසිම සාරයක් නැහැ. මොකද මෙච්චර කාලයක් මේ මායාවකට රැවටිලා ඉඳලා තියෙන්නේ. එහෙනම් ආස්වාදය කියලා කියන්නේ හේතුඵල මායාව. හේතු ඇති කල්හි සකස් වන හේතු නැති කල්හි නිරුද්ධ වෙන මායාවක්. ඔය ආස්වාදේ නිර්මාණය වෙන්නේ පටිසමුපාදයට අනුවනම් පස්සපච්චය වේදනා කියන ස්ථානයේදී. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ. වේදනාව අහේතුක වේදනාවක් නෙවෙයි. වේදනාව කියන්නේ අහේතුකව හටගන්න එකක් නෙවෙයි. ඉබේ හටගන්න එකක් නෙවෙයි. වේදනාව හටගන්නේ හැමතිස්සෙම ස්පර්ශ ප්‍රත්‍යයෙන්. පස්සපච්චය වේදනා. එහෙනම් ස්පර්ශය යම්සේද වේදනාවත් එසේ. ස්පර්ශය සුමුදු වුණොත් වේදනාවත් සුමුදුයි, මෘදුයි. ස්පර්ශය රළු වුණොත් වේදනාවත් රළුයි. ස්පර්ශය ගොරහැඩි වුණොත් වේදනාවත් ගොරහැඩි. එහෙනම් ස්පර්ශය යම්සේද වේදනාව එසේ. එතකොට එහෙනම් රාගෙන් යමක් ස්පර්ශ වුණොත් රාග ස්පර්ශයක් නම් ඒ වෙලාවේ එහෙනම් ගොඩනැගෙන වේදනාවත් ඊට අනුකූලයි රාග වේදනාවක්. ස්පර්ශයේ දේශ සහගත නම් ඊට අනුකූලව ගොඩනැගෙන වේදනාවත් ද්වේෂ සහගතයි. ස්පර්ශයේ මෝහ සහගත නම් ඊට අනුකූලව ගොඩනැගෙන වේදනාවත් මෝහ සහගතයි. එhmenan රාගෙන් යම්කිසි වේදනාවක් ජනිත වුණොත් අන්නේ රාගෙන් ජනිත වෙච්ච වේදනාවට තමයි අපි ඔන්න ආස්වාදය කියලා කියන්නේ. ආස්වාදය කියලා කියන්නේ යංකෝ චක්කුම් පටිච්චුප්පජ්ජති සුඛං සෝමනසං චක්කුස ආස්වාද. ආස්වාදය කියලා කියන්නේ මෙන්න මේ ස්පර්ශය රාග සහගත වුණොත් ඒ රාග සහගත ස්පර්ශය නිසා හට ගන්නා වූ වේදනාවට අපි කියනවා සැප වේදනාව. නිකම්ම සැප වේදනාව නෙවෙයි සෝමනස්ස සහගත සුඛ වේදනා. සෝමනස්ස සහගත කියන්නේ සතුටු සහගත. සුඛ වේදනා සැප වේදනාව. සතුටු සහගත සැප වේදනාව. ඒකට තමයි අපි ආස්වාදය කියලා කියන්නේ. එහෙනම් ඔන්න ඔය ආස්වාදය කියන එක අහේතුක අහඹු ධර්මයක් නෙවෙයි. ආස්වාදය කියන එක හේතුක ඵලයක්. හේතු ස්පර්ශය. ස්පර්ශය යම්සේද ආස්වාදේසි. එහෙනම් රාගයෙන් හටගන්න ස්පර්ශයෙන් ජනිත වන වේදනාවට කියනවා රාග සම්පස්සජා වේදනා. රාග ස්පර්ශයෙන් ජනිත කරපු වේදනාව. මෙන්න මේ වේදනාවටයි අපි ඔන්න ඔය ආස්වාදයේ සැප වේදනාව කියලා කියන්නේ. සැප වින්දනය කියන්නේ. ලෝක සත්‍ය වින්දනය පිනවීම ආස්වාදයේ මොන වචනින් හරි විග්‍රහ කරන්නේ ස්වභාවය. අර ද්වේෂයෙන් හටගත්තා වූ ද්වේෂ ස්පර්ශය නිසා හටගත්තා යම්කිසි වේදනාවක් නැත්නම් අන්නේ වේදනාවට කියනවා පටිඝ වේදනාව. ඒක ඇවිල්ලා ගැටුම්කාරී වේදනාවක්. ගැටෙන වේදනාවක්. එයින් හටගන්නවා දෝමනස්සය. දෝමනස්සය කියන්නේ ද්වේෂය නිසා හිතේ ඇතිවන දුක. දැන් ගෙදර දෙන්න දෙමාළු රණ්ඩුනොත් එහෙම හිතේ ඇතිවන දුක. ඒකට කියනවා දෝමනස්සය කියලා. ඒක භයානකයි. ඒක වෛරය දක්වා පරිවර්තනය වෙන්න පුළුවන්. හිතේ ශෝකයේ ආකාර දෙකකට හට ගන්න එකක් ඇවිල්ලා ප්‍රිය කරන යමක් නැති වුණොත් එහෙම එතකොටත් හිතේ දුක හට ගන්නවා ආකාර කිහිපයකට ප්‍රධාන වශයෙන් ඔය ශෝකයයි දෝමනස්සයයි කියලා ගත්තොත් ශෝකය කියලා කියන්නේ ප්‍රිය කරන දෙයක් නැති වුනහම හිතේ ඇතිවන දුක. අපි හිතමුකෝ ගෙදර තමන් ප්‍රිය කරන මහා වටින මල් පෝච්චියක් තිබුණා. ඔක බිම වැටුණා. බිම වැටලා බිඳුණා. අන්න හටගත්ත ශෝකය. අයියෝ ෂි අපරාධ මම වටින අර අහවල් රටින් ගෙනාවේ නැත්තම් මගේ යාළුවෙක් මේ මට තිලිනයක් වශයෙන් දීපු මල් පෝච්චිය හරි වටින මල් පෝච්චිය බිඳුණානි කියලා උන දැන් ශෝකයක් ඇති වුණා හිතේ දුකක් ඇති වුණා. ඔහම ඉන්නකොට අපි හිතමු ගෙදර මහත්තයා නෝන හරි එනවා. ඇවිල්ලා මොකද ඔයුනේ මේක බිඳුණානි. ඔන්න බයිනෝ ඉතින්. කවුසර වැඩක් කරන්න ගියොත් එහෙම කිසිම සැලකිල්ලක් නැහැනේ. බලනවා වටින මල් පෝච්චිය බිඳලා දැම්මානි. මේ කොහොමද වැඩ කරනවද මිනිස්සෙක් වුණාම කියලා ඔන්න ක්‍රෝධයෙන් දැන් යම් කිසි වචනයක් දෙකක් ප්‍රකාශ වෙනවා. ඊට පස්සේ ඉතින් අර මිනිස්සයා කියනවා මම එහෙම දැක්කේ නෑනේ. මං හිතලා කරපු දෙයක් නෙවෙයි යන දවසේ. ඔය හොම ගියාම අන්තිමට වචන හොමාවල ටිකක් දුරදිග ගිහලා කණේ පාරක් ගහනවා. ඒක හිතමු. දැන් બોලේ. දැන් කලින් මල් පෝච්චි විතරයි බින්දලා ගිහින් තියුනේ. දැන් හිතත් බින්දලා ගියා. දැන් ඒ කනේ පාර නිසා දැන් ඇති වුණ මහ වේදනාව. ඒ වේදනාව සමනය කරන්න බෑ. අර කැඩිච්ච මල් පෝච්චිය ආයෙ හැදුවා. විදුණු කලක අමතක කළ නොහැකි නම් සිටි
බින්දුණු බඳුන් කුමකට සුරකින්ද ආදරෙන් කියලා සින්දු කියන්නේ කොල් ඒකයි. ඒ කියන්නේ අර බඳුන බෙදිච්ච බඳුන උනත් හදලා ගන්න පුළුවන්. නමුත් බෙදිච්ච බඳුනක් උනත් ආයි හදලා ගත්තට ඒකේ පැල්ලමක් තියෙනවා. ඒකේ පළුද්දක් තියෙනවා. පැල්මක් තියෙනවා. එතකොත් එහෙමයි. ඉතින් එතකොට අර මල් පෝච්චිය බිඳුනට පස්සේ එතන හටගත්තනේ ශෝකයක් දුකක් මේ දුකක් ඒකට කිව්ව ශෝකය කියලා. එතකොට මේ මල් පෝච්චිය බිඳුනා කියලා ඇවිල්ලා ගෙදර නෝන හරි මහත්ය හරි බැනලා කණේපාරකුත් ගෙවුවා. එතකොටත් ඇති වුණානේ දුක. ඒකට කියන්නේ දෝමනසය කියලා. දෝමනසය කියන එක හැමතිස්සෙම ද්වේෂය සහගතයි. මට කණේපාරක් ගෙවුවනේ. හිටපන්කො දෙන්නම් අවස්ථාවක් ලැබුණොත් එහෙම කියලා අන්න හිතේ ඇති වෙනවා ඒ දුකත් එක්ක ද්වේෂය. එහෙනම් දුකයි ද්වේෂයයි දෙකම ඇති වුනහම කියනවා දෝමනසය කියලා. ඒ ඔය විදිහට දැන් භයානකයි. දැන් එතකොට ඔය විදිහට ශෝක පරිදේව දුක දෝමනස උපායාස අනන්ත අප්‍රමාණ සංසාර දුකින්දර. එතකොට දැන් මේ විදිහට මෙන්න මේ ආස්වාදී ආදීනෝ ගැන අපි මේ දැන් කතා කරමින් හිටියේ. එතකොට මෙන්න මේ ආස්වාදී විඳින්න ගිහිල්ලා ওই විදිහ විදාකාර වේසනයන්ට මුහුණ දෙනවා. අපි එතකොට මෙන්න මේ වේදනා පටික වේදනාව කියලා කිව්වේ ඔන්න ඔය ස්වභාවයට. පටික වේදනාව කියලා කිව්වේ ද්වේෂ සම්පස්සේ නිසා හටගන්න වේදනාවට. ද්වේෂයෙන් යමක් ස්පර්ශය වුණොත් එතන හටගන්න වේදනාව. ඒකට කියනවා පටික වේදනාව. දැන් බලන්න අර අපි හිතමු සැමියා හෝ බිරිඳ හෝ කම්මුල් පාරක් ගැහුවානේ. දැන් ওই කම්මුල් පාර ගහන්න නැතුව කම්මුල අත ගෑවනම් එන එතන හට ගන්නවා රාග සම්පස්සය. එහෙනම් වේදනාව සැපසහගතයි ආස්වාදයයි. එහෙනම් එතන හට ගන්නවා සෝමනස්ස සහගත සුඛ වේදනාව. නමුත් ඒ කම්මුල් පාර නමුත් තදබල වශයෙන් කම්මුලට පහරක් වදිනවා දැන්. වැදුනාම මේ ස්පර්ශය රළුයි ගොරහැඩි. එතන හටගත්තේ ද්වේෂ සම්පස්සය. ද්වේෂයෙන් තමයි ඒ ගැටීම සිද්ධ වුනේ. එහෙනම් බලන්න එතනින් හටගන්න වේදනාව දුක්ඛ සහගතයි. දෝමනස්ස සහගතයි. දෝමනස්ස සහගත දුක්ඛ වේදනාව. එතකොට ඔන්න වේදනා දෙකයි. තුන්වෙනි වේදනාව මෝහ සහගත. මෝහ ස්පර්ශයෙන් හටගන්න වේදනාව. මෝහයෙන් ස්පර්ශ වුණොත් එහෙම යම් කිසි රූපයක් එතන හට ගන්නවා මූලාව. සැකය, අහංකාරය, උඩඟුකම, මානෙ ඔහොම. දැන් උදාහරණයක් දැන් අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවෙක් එහෙම දැක්කොත් එහෙම රාගයක් ඇති වෙනවා, කාම රාගයක් ඇති වෙනවා. කාම රාගය කියන්නේ මේ ස්ත්‍රීන් පුරුෂයන් අතර විතරක් ඇති වෙන එකක් නෙමෙයි. අම්මා සහ දරුවා අතර තියෙන කාම රාගය. දෙමව්පිය සහ දරුවා අතර යම් කිසි මට්ටමකට කාම රාගය තියෙන දැන් ගත්තොත් ඕක දැන් ලාංකික වශයෙන් ගත්තාම ලංකාවේ අම්මලා තාත්තලා සහ දරුවා අතර තියෙන්නේ කාම රාගයට වඩා රූප රාගය. කාම රාගය අඩුයි. අම්මලා තාත්තලා ලංකාවේ අම්මලා තාත්තලා සහ දරුවා අතර. නමුත් බටහිර රටවල් වලට යනකොට යුරෝපීය රටවල් වලට යනකොට මේ දරුවෝ සහ අම්මලා තාත්තලා අතර තියෙන කාම රාගය. ඒ කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් කියන හයෙම ස්පර්ශ කිරීම තමයි කාම රාගය. ඇහෙන් කනෙන් මනසෙන් විතරක් ස්පර්ශ කිරීම තමයි රූප රාගය. දැන් ලංකාවේ අම්මා තාත්තා කෙනෙක් අපි මේ සාම්ප්‍රදායික ලංකාවේ මේ බෞද්ධ සංස්කෘතියට අනුව හැදිච්ච ලංකාවේ මේ සදාචාර සම්පන්න සංස්කෘතියට අනුකූලව හැදිච්ච අම්මා තාත්තා කෙනෙක් සහ දුව දරුවන් අතර කොච්චර සෙනෙහසක් තිබුණත් අර එකිනෙකා සිප වෙනඳ ගැනීම මෙහෙම දකින්න අපිට ලැබෙන්නේ නැහැ වැඩි. එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. දෙමව්පියෝ සහ දරුවා අතර එහෙම කායික වශයෙන් ස්පර්ශ වීමක් නැහැ. දෙමව්පියන්ට දරුවන් ඈතින් දැක්කහම ඇති. ස්පර්ශ කරන්න අවශ්‍ය නැහැ. ඒ සෙනෙහස දක්වන්න. නමුත් බටහිර සහ යුරෝපීය රටවල් වලට යනකොට අන්න බලන්න ඊට එහා ගිය එකක් තියෙනවා. ඒ දෙමව්පියෝ සහ දරුවෝ සිප වෙනඳ ගන්න. මට්ටමටම යනවා. ඉතින් ඒ කියන්නේ කාම රාගය. අනේ දෙමව්පියෝ සහ දරුවෝ අතර තියෙන කාම රාගය. දැන් ලංකාවේ තියෙන ඉතින් නැත්තේ නැහැ. නමුත් බහුතරයක් දෙන අතර තියෙන රූප රාගය. දෙමව්පියෝ සහ දරුවෝ අතර තියෙන බන්ධනය. අර කුඩා කාලේ තමයි කාම රාගය තියෙන්නේ. දැන් අම්මා කෙනෙක්ට බිලිඳු දරුවෙක් සම්බන්ධයෙන් තියෙන කාම රාගය.
ඒ නිසා තමයි හැමතිස්සෙම ඉම්බින්නේ, අත ගන්නනේ, මිරිකන්නේ ඒ කාමරාගේ හේතුව. ටික ටික ලොකු වෙනකොට ඒ දරුවෝ සම්බන්ධයෙන් දරුවෝ ලොකු වෙනකොට ඒ දරුවෝ සම්බන්ධයෙන් පවතින කාමරාගේ ටික ටික දුරු වෙලා රූප රාගයේ මට්ටමට එනවා. ඊට පස්සේ දරුවෝ ඈතින් දැක්කහම ඇති, දරුවන්ගේ සද්දය ඇහුනහම ඇති, දරුවන්ගේ රූපේ දැක්කහම දරුවන්ගේ සද්දය ඇහුනහම දරුවෝ ගැන නෝනින් මෙනෙහි කරාම, දරුවෝ ගැන මනසින් මෙනෙහි කරාම හොඳටම ඇති. නාසයෙන් දිවෙන් ශරීරයෙන් අර දරුවන් ස්පර්ශ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අන්න බලන්න එහෙනම් ඒ ස්වභාවයත් අපි දැනගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට දැන් යම් කිසි අපි හිතමුකෝ තමන්ගේ දරුවව දැන් දකින්න හම්බුනහම අන්න අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ඇති වෙන මෝහ වේදනාව. මෝහෙන් ඇති වෙන අනේ මගේ දරුවා අනේ කියලා තමයි අහංකාරකමක් ඇති වෙන්නත් පුළුවන් හිතේ. අන්න ඒක මෝහ වේදනාවක්. අහංකාරකම මානයක් ඇති වෙන්න පුළුවන් මගේ දරුවා උසස්, මගේ දරුවා වටිනවා, මගේ දරුවා හරි උගත් යන ආදි වශයෙන් මගේ දරුවා ලස්සනයි. මොන හරි එහෙම දෙයක් හිතෙන්න පුළුවන්. එතන හට ගන්නවා මෝහ වේදනාවක්, උද්දච්ච කුක්කුච්ච සහගත, විචිකිච්ඡා සහගත වේදනාවක් හට ගන්නවා. එතකොට එහෙනම් අන්න බලන්න රාග සම්පස්යෙන් ආස්වාදය හට ගන්නවා, ද්වේෂ සම්පස්යෙන් දෝමනස්ය හට ගන්නවා, මොහ සම්පස්යෙන් අර ශෝකය, භය, ආතතිය, විෂාදය, ඒ වගේම අහංකාරය, මානිය කියන මේ මොහ සංප්‍රයුක්ත වේදනා හට ගන්නවා. ඉතින් එහෙමනම් වේදනාවට අනුකූලයි මේ ස්පර්ශයට අනුකූලයි හැමතිස්සෙම වේදනාව. එහෙනම් අන්න බලන්න එහෙනම් මේ වේදනාව කියන්නේ පොදෙක්ම ස්පර්ශයේ ප්‍රතිඵලයක් මිසක් නිත්‍ය ධර්මයක් නිශ්චිතව ලෝකේ පවතිනක් නෙවෙයි. අන්න ඒ නිසායි යම්කිසි රූපයක් එක කලකදී රස වෙන්නේ, තව කලකදී වාස වෙන්නේ. ඇයි? රාගෙන් ඒ රූපේ ස්පර්ශ කරන තාක් කල් ඒ රූපේ සැපයි සැපයි සැපයි. යම් දවසක ඒ රාගය දුර වෙලා ගිහිල්ලා ද්වේෂය හටගත්තොත් ඒ රූපේ සම්බන්ධයෙන් එදා ඉඳලා ඒ රූපේ වසයි 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 වහකටු. එදා ඉඳලා. එහෙනම් බලන්න කලින් ඒ රූපේ සම්බන්ධයෙන් දැනෙච්ච සැපේ හෝ පසු ඒ රූපේ නිසා දැනෙන දුක හෝ දෝමනස්සේ හෝ ඒ රූපේ පවතිනක් නෙවෙයි. ඒ රූපේ පවතිනක් නොවේ. ඒ බව නුවණින් දැක්කම කිසිම රූපයක් ලං කරගන්නේ නැහැ ජීවිතේ. කිසිම සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් මම මගේ කියලා රැස් කරගන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. පරිහරණය කරන්න වෙනව රහත් වුණත් මැරෙන්නේ නැති. පරිහරණය කරනකොහම අනවශ්‍ය දේවල් නෙමෙයි. පරිහරණය කරන්න වෙනව රහත් වුණත් මරණයට එක්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම අඩු වැඩි වශයෙන් පරිහරණය කරන්න වෙනව රහතන් වහන්සේට. හැබැයි පරිහරණය කළා කියලා කිසිම රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් සම්බන්ධයෙන් චන්දරාගෙන් ඇලිලා මේ රූපේ වටිනවා, මේ සද්දේ වටිනවා කියලා එහෙම වටිනාකමක් දීගෙන ඇසුරු කරනවා නෙවෙයි. එහෙනම් අන්න බලන්න. එහෙනම් මෙන්න මේ ඇත්ත අපි දකින්න බැරි නිසා තමයි, මේ ඇත්ත දකින්න නැති නිසා තමයි ලෝක සත්‍යය මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම හඹාගෙන යන්නේ. ඉමක් වුණක් නැතුව. අප්‍රමාණ වෙහෙසටපත් වෙලා ඉන්නේ. ඔවුන් හිතනවා මේ Tamanට මේ දැනෙන යම්කි සතුටක්, සැපතක් ඇතනම් මේ తాවකාලික බොහොම සුළු ආස්වාදයක් දැනෙන්නේ. බොහොම මේ තප්පර ගානක සුළු ආස්වාදයක්. මෙන්න මේ තප්පර ගානක සුළු ආස්වාදයක්, අප්පාසාද අල්ප ආස්වාදය පවතින්නේ අර බාහිර ලෝකයේ කියලා. ඒ නිසා තමයි බාහිර ලෝකයක් බදාගෙන දුක් විඳින්නේ. මේ බාහිර වශයෙන් පවතින මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කොටක් බදාගෙන දුක් විඳින්නේ ඇයි? ඒ ලෝක සත්‍යය හිතනවා මෙන්න මේ පරිබාහිර අරමුණු වල තමයි මේ සැපේ පවතින්නේ කියලා. ඔහු දන්නේ නැහැ පටිච්ච සමුප්පාදය. ඔහු පටිච්ච සමුප්පාදය දන්නේ නැති නිසා ඔහු දන්නේ නැහැ මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත මේ తాවකාලික මේ ඒකාකාරව නොපවතින විපරිණාමීය වේදනාවක් මේ පවතින්නේ කියලා. ඒකාකාරව නොපවතින, ස්ථිර වශයෙන් නොපවතින, සදාකාලිකව නොපවතින, බොහොම తాවකාලික විපරිණාමීය මොහොතකින් ගෙවිලා අවසන් වෙන වේදනාවක් තමයි මේ හේතුඵල වශයෙන් උත් හටගෙන තියෙන්නේ කියලා තේරුම් ගන්න බෑ පටිසමුප්පාදය දැක්කේ නැති ලෝක සත්‍යයට. එයා හිතනවා ඒ වේදනාව දිගින් දිගට ඒ පරිබාහිර වස්තුව තුළ එහෙම නැත්නම් ඒ පරිබාහිර රූපය තුළ, සද්දය තුළ, ගන්ධය තුළ, රසය තුළ, ස්පර්ශය තුළ, අදහස් තුළ පවතිනා කියලා. ඒ නිසා මොකද කරන්නේ? එයා ඒ ටික ලං කරගන්නවා ජීවිතේට සැපයි කියලා. මොන කරගන්න වැඩි? සැපයි කියලා ජරාවටපත් වෙන, ව්‍යාධියටපත් වෙන, මරණයටපත් වෙන රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංකාර ගොඩක්, විඥාන ගොඩක් ගොඩ ගහ ගන්නවා ස්කන්ධ වශයෙන්. සැපයි කියලා.
දැන් මොනවද ගොඩ ගහගත්තේ? ජරා ගොඩක්, ව්‍යාධි ගොඩක්, මරණ ගොඩක්. මොකටද ගොඩ ගහගත්තේ? සැප විඳින්න කියලා හිතාගෙන. සැප ලැබෙයි කියලා හිතාගෙන. ඇයි එහෙම රැවටුනේ? රාගෙන් ඒ ලෝකයේ ස්පර්ශ කළ රාගෙන් ඒ පරිබාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ටික ස්පර්ශ කරලා හිතුවා මේ මට දැනෙන සැපය මේ පරිබාහිර වස්තුන් තුළ පවතිනක් කියලා. එහෙම හිතාගෙන තමයි ඔහු ඒක ගෙදරගෙන ආවේ. ලං කරගත්තා. සැපයි සැපයි කියලා හිතාගෙන. ඉතින් එහෙනම් සම්පූර්ණයෙන් මෙතන තියෙන්නේ මායාවක් විතරයි. එහෙනම් අන්න බලන්න මේ යථාර්ථය තේරුම් ගන්න බැරි නිසාම ලෝක සත්‍යය මොකද කරන්නේ? හැම මොහොතකම දුක් විඳිනවා. රූප නිසා දුක් විඳිනවා, ශබ්ද නිසා දුක් විඳිනවා, ගන්ධ නිසා දුක් විඳිනවා, රස නිසා දුක් විඳිනවා, ස්පර්ශ නිසා දුක් විඳිනවා, අදහස් නිසා දුක් විඳිනවා. ওই ටික ලං කරගන්න දුක් විඳිනවා. ওই ටික ලං කරගත්ත ටික පවත්වාගෙන යන්න දුක් විඳිනවා. පවත්වාගෙන යනකොට ওই දේවල් විපරිණාමයටපත් වෙනවා. සබ්බෙහි මේ පියෙහි මනාපෙහි නානාභාව විනාභාවති. සියලු සංකත සියලු හේතුඵල වශයෙන් හටගත් සියල්ල මොහොතක් පාසා අන්‍ය ස්වභාවයකට අඤ්‍යතහ භාවී. සබ්බේ ධම්මා අනිච්ච විපරිණාම ධම්මා අඤ්‍යතහ භාවී. සියලු ධර්ම අනිච්ච හේතුඵල වශයෙන් හටගත්තේ ඒ සියල්ල විපරිණාමයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. විනාශය කරා පරිවර්තන වෙන ස්වභාවයෙන් යුක්තයි. නිකම්මනේ විනාශය කරා පරිවර්තන වෙන විනාශයක් අත්කල දෙමින් විනාශය කරා පරිවර්තන වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම අඤ්‍යතහ භාවී මොහොතින් මොහොත අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඒකාකාර ස්වභාවයක් නැහැ කිසිවකට. මේ රූපයන්ට රූප කියන වචනේ යෙදෙන්නේ රූපතේති රූපතේති අනාදි වශයෙන් ධර්මයේ තියෙන රූපතේති රූපතේති රූපනෝ අනාදි වශයෙන් රූපතේති රූපතේති රූපනෝ භික්කවේ අයම් භික්කවේ රූපෝ රූපං රූපතේති රූපතේති රූපනෝ අයම් උච්චති භික්කවේ රූපං. ඒකෙ මෙන්න මේ රූපණේ වෙන ස්වභාවය. රූපණේ කියන්නේ විකාරයටපත් වෙන ස්වභාවය. එක හැඩයක් නැති ස්වභාවය. විකාර කියන්නේ විවිධාකාර කියන්නේ. මිනිස්සු එක එක වැඩ කරනකොට එක එක වැඩ කරන විවිධාකාර විදිහට හැසිරෙනකොට කියනවා මිනිස්සු විකාර කරන්න නැතුව හිටපන් කියලා. එක ආකාරයක් නැහැ. එක වෙලාවකට hina වෙනවා, තව වෙලාවකට අඬනවා, තව වෙලාවකට බුම්මගෙන ඉන්නකොට කියනවා විකාර කරන්න එපා කියලා. එක හැඩයක් නැහැ, එක ආකාරයක් නැහැ. මේ රූපේට එහෙමයි. එක ආකාරයක් නැහැ. රූපේට කොහොමද? රූපය මොකක්ද? ලදරු රූපයක්, බිලිඳු රූපයක්ද මේ රූපය? ලදරු රූපයක්. ළමා රූපයක්ද? යෞවන රූපයක්ද? තරුණ රූපයක්ද? වැඩිහිටි රූපයක්ද? වයෝවෘද්ධ රූපයක්ද? මොකද්ද මේ රූපේ? එක හැඩයක් නැහැ. එක තරාතිරමක් නැහැ. එක වයසක් නැහැ. එක ස්වභාවයක් නැහැ මේ රූපේ. ඒකයි රූපනෝ කියන්නේ. විකාරයටපත් වෙන. විකාරයටපත් වෙන අදහසින් කියන රූප කියන්නේ. එහෙනම් වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියන මෙන්න මේ ආකාර 6ම රූප වලට ඇහැට වර්ණ රූප, කාණ්ඩ ශබ්ද රූප, නාසයට ගන්ධ රූප, දිවට රස රූප, කායට පොට්ටබ්බ රූප, මනසට ධම්ම රූප. මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන 6ටම ගෝචර වන රූප වලට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන 6ටම ගෝචර වන අරමුණු වලට රූප කියලා එදින්නේ අයියේ. ඔය 6ම ඒකාකාර ස්වභාවයක් නැහැ. දැන් ඇහැට ගෝචර වන රූප ගත්තත් ඒකාකාර ස්වභාවයක් නැහැ. මොහොතින් මොහොත විපරිණාමයට අන්‍ය භාවයකටපත් වෙන රූප. විකාර ගොඩක්. එහෙනම් ඇහැට පේන්නේ විකාර ගොඩක්. ඒකයි රූප කිව්වේ. වර්ණ රූප. එක හැඩයක් නැහැ. නිශ්චිත ස්වභාවයක් නැහැ. දැන් බලන්න පහන් දැල්ල දිහා බලන් හිටියොත්. එක මොහොතක්වත් පවතිනවද බලන්න නිශ්චිත හැඩයක් පහන් දැල්ල කියලා. මෙන්න මේකටයි පහන් දැල්ල කියලා කියන්නේ. එහෙම කියන්නේ රූපයක් විතර නැහැ. රූප සමූහයකට අපි පහන් දැල්ල කියලා කියනවා. එහෙනම් බලන්න එහෙනම් ඇහැට ගෝචර වෙන්නේ විකාර ගොඩක්. රූපනෝ අයං උච්චති බෙකවේ රූපං. ඒ කියන්නේ ඇහැට පේන්නේත් එහෙනම් විකාර ගොඩක්. විවිධාකාර ගොඩක්. ඒ වගේම කනට ඇහෙන්නේ විකාර ගොඩක්. ශබ්ද රූප. කනට ඇහෙන රූපෙත් ඒකාකාර හැඩයක්, නිශ්චිත ස්වභාවයක් නේ. ඒ වගේම නාසයට දැනෙන්නේ විකාර ගොඩක්. දිවට දැනෙන්නේ ගන්ධ රූපේ. දිවට දැනෙන්නේ විකාර ගොඩක්. රස රූපේ. කායට දැනෙන්නේ විකාර ගොඩක්. පොට්ටබ්බ රූපේ.
මනසට දැනෙන විකාර ගොඩක්. මනසට හැඟෙන විකාර ගොඩක්. මනසින් හැඟෙන විකාර ගොඩක්. මනසින් අත්දකින්න විකාර ගොඩක්. ධම්ම රූප. එහෙනම් බලන්න මෙන්න මේ විකාර ගොඩක් කරපින්නාගෙන ජීවත් වෙන්නේ ඇයි? ওই විකාර ගොඩ ඇතුලේ හිතුවා සැප පවතිනවා කියලා. දැන් ඔබම කල්පනා කරලා බලන්න නුවණින්. රූපය කියන්නේ දැන් රූප කිව්වහම දැන් පැහැදිලිව රූපය කිව්වම මෙහෙම ඇහැට පේන රූපය ගැන විතරක් නෙමෙයි ධර්මයේ කතා කරන්නේ. ධර්මයේ සඳහන් කරන්නේ. බොහෝ තැන්වල මේ රූපය කියලා කියන්නේ මේ පරිබාහිර වශයෙන් මේ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කිව්ව හය ආකාරයට පරිබාහිර වශයෙන් පවතින සියල්ලටත් රූප කියනවා. ආභ්‍යන්තර වශයෙන් පවතින ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයටත් චක්කු රූප සෝත රූප ගාන රූප ජීවා රූප කාය රූප මනෝ රූප කියලා කියනවා. මේ ඔක්කොටම රූප කියන ව්‍යවහාරය යෙදෙන්නේ මේ සියල්ල මොහොතින් මොහොත විකාරයටපත් වෙන නිසා. ඒකාකාරයක් නැහැ. විවිධාකාරයටපත් වෙන නිසා විකාරය කියනවා. දැන් ඔබම නෝනින් කල්පනා කරලා බලන්න විකාරය ඇතුලේ සැපක් තියෙනවා කියලා හිතන එක ලොකුම විකාරය නේද? මේ අනන්ත සංසාරික ඉඳලා අත්භවයෙන් අත්භවයට ඔය විදිහට පැවතාව නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගොඩවල් ඔය ඔක්කොම විකාර ගොඩවල්. සංසාරෙම කියන්නේ අවසානයේ බැලුවම මහ විකාරයක්. සම්පූර්ණ විකාරයක්. ඉතින් විකාර වැඩ කරන්නේ කවුද? පිස්සෝ. කවදා ඥානවන්ත විකාර වැඩ කරන්නේ දැන් අර පන්සලේ කාලේ නටලා තියෙනවා බහූබූතය කියලා පොළම. ඔය නාටි පෙන්වන්න ඉස්සෙල්ලා කවුරු හරි මිනිස්සු දෙන්නේ අර කාඩ් පැක් එකේ ඉන්න ජෝකර්ලා දෙන්නා වගේ ඇඳගෙන ඇවිල්ලා ඉවර වෙලා නටනවා ස්ටේජ් එකට බහූබූතය නටනවා කියලා. අර බලන් ඉන්න මිනිස්සුන්ගේ අවධානය ගන්න. ඊට පස්සේ තමයි නාට්‍ය රංග දක්වන්නේ. දැන් ඔය බහූබූතය නටනකොට ඔකට බෙරයක් ගහලා නාදයක් මොන හරි නලාවක් පිඹල බෙරයක් ගහලා තමයි බහූබූතය දෙන්න නටන්නේ. ඔක පන්සලේ කියමුකෝ දැන් මම උදාහරණයක් කියන්නේ. පන්සලේ දැන් ඔය වැඩේ කරන්නේ. ඒ කාලේ සල්පිල් කරද්දි එහෙම වැඩේ කළා දෙනවා. ඒ ඉතින් අපේ බෞද්ධ සංස්කෘතික බෞද්ධ නෙවෙයි අතට. සංස්කෘතික අංග වශයෙන් පැවතාපු දේවල්. එතකොට අර බහූබූතයට අඳින්නේ කවුද? ගමේ ඉන්න සාමාන්‍ය තරුණිය ගොඩක් අවදාත් පන්සලේ හාමුදුරු සිවුර ගලවලා තියලා අර බහූබූතය නටන්නේ. හදිසියවත් එහෙම වුණොත් මොකක් කියයිද? බුදුරජාණන් වහන්සේටත් එක්ක තමයි නිග්‍රහයක් අත්වෙන්නේ. එහෙනම් සිහිය බුද්ධිය තියෙන කෙනෙක් බහූබූතය නටන්නේ නැත. ඒකට ගන්නේ කවුරු හරි ගමේ ඔය කසිප් බීලා ඉන්න කොල්ලෝ දෙන්නේ. උන් දෙන්න උඩ සිහියන්නේ කොහොමද? ඊට පස්සේ උන්ට අර වගේ විකාර ඇඳුමක් අඳලා නටවන. එහෙනම් මේ ලෝකේ විකාර වැඩ කරන්නේ සිහිය බුද්ධියක් නැති මිනිස්සු. සිහිය බුද්ධියක් නැති සත්වෝ තමයි මේ ලෝකේ විකාර වැඩ කරන්නේ. එහෙනම් විකාර වලට ඇලුම් කරන්නේ සිහිය බුද්ධියක් නැති අය. ඒක කිව්වේ සබ්බේ පෘථග්ජන උම්මත්තකා කියලා. උන්මත්තකයෝ මේ ලෝකේ අති බහුතරයක් දෙනා උන්මත්තක කියලා කියන්නේ මේ ඇත්ත නොදැක්ක නිසා උන් දන්නේ මොකද්ද මේ කරන්නේ? මහ විකාරයක් මේ කරන්නේ. එහෙනම් මේ විකාරය කරන්නේම සිහිය ප්‍රඥාව නැති අය. එහෙනම් සිහිය ප්‍රඥාව පිහිටිය දවසට සති සම්පජාන්නේ පිහිටනවා. සතර සතිපට්ඨානෙ පිහිටනවා ඒ පුද්ගලයා. බුද්ධ ශ්‍රාවකයා. එහෙනම් අන්න දැන් අපි දකින්න ඕන සත්‍ය තමයි එහෙනම් මෙන්න මේ රාග සම්පස්සයෙන් හටගන්න සැප වේදනාවට රැවටිලා ඒ සැප වේදනාවට හිතින් ඇලිලා වේදනාපච්චය තණ්හා ඊට පස්සේ සැප වේදනාවටම බැඳිලා තණ්හාපච්චය උපාදාන ඊට පස්සේ සැප වේදනාව උදිසාම රාගයෙන් දේශයෙන් මෝහයෙන් යුක්තව කටයුතු කළ රාග දේශ මොහ චේතනාවෙන් කටයුතු කරලා චේතනහම් බික්කවේ කම්මං අදාමි කියලා කර්ම රැස් කරගෙන උපාදාන පත්‍ය භව කම් භව කර්ම භවයක් හදාගෙන ජීවත් වෙනකොට පොග්ගල පාටික් ගියාම අර කර්ම භවයෙන් භවපත්‍ය ජාති කියලා ආයු පුතක් හදනවා. ඊට මොකද? ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සෝපායස සම්භවන්ති කියලා අපහ දුක්ඛ ස්කන්ධේ පහළ වෙනවා. එහෙනම් මේ ජරාවටපත් වෙන සංසාරේ පළමුවෙනි වතාවට නෙවෙයි. මේ ව්‍යාධියටපත් වෙන සංසාරේ පළමුවෙනි වතාවට නෙවෙයි. මේ මරණයටපත් වෙන්නේ සංසාරේ පළමු වතාවට නෙවෙයි. එවන් දීකරත්තං ඕ භික්කවේ දුක්ඛං පච්චන භූතං තිබ්බං පච්චන භූතං ව්‍යාසනං පච්චන භූතං කාටසි වඩ්ඩතා කියලා සම්මා සම්බුදු පියාණන්සේ දේශනා කළේ සත්‍ය මේ සංසාරේ දීර්ඝ රාත්‍රීන් පුරා දුක් විඳින්මින්, තියුණු දුක් විඳින්මින්, ව්‍යසන වලට මුහුණ දෙමින් අවසානයේ මැරිලා සෝහම් බිම තරකලා මහාන මෙයට කටුකොඩේ.
ඔච්චරයි කොල්ල දින සංසාරේ පුරාණ. එහෙනම් නුවණින් බලන්න මේ සැප විඳිනවා කියලා අත්තරම් මොකද්ද කරලා තියෙන්නේ කියලා බැලුවොත් දුක් විඳින එක. ඇහැ කන නාසය දිව ශරීරේ මනස පිනවන්න යන වාරයක් ගන්න මොකද වෙලා තියෙන්නේ? වේදනා පත්‍ය තණ්හා තෘෂ්ණා වැඩුණා. තණ්හා පත්‍ය උපාදාන උපාදාන හේවත් මේ කාම උපාදාන ditthi උපාදාන භව උපාදාන අවිජ්ජා නොහොත් අත්වාද උපාදාන කියන මේ උපාදාන ටික හැදුනා. උපාදාන ටික වැඩුණා. උපාදාන කියන්නේ තදින් උපාදාන කියන්නේ තදින් අල්ල ගන්නවා කියන එක. අත්භවයේ එක එක දේවල් තියෙනවා තදින් අල්ලගත දේවල් උපාදාන වෙච්ච දේවල් රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් පංච උපාදාන ස්කන්ධය කියුවා. එතකොට මේ සංසාරේ භවයෙන් භවයට මේ පංච උපාදාන ස්කන්ධය සකස් වෙමින් එනවා. එහෙනම් අනුපාදාන පත්‍ය භව ඊට අනුකූල සකස් වෙන හැමතිස්සෙම කර්ම භවය. ඒ කියන්නේ කර්මය රැස් වෙලා තව අත්භවයක් හැදෙන්න අවශ්‍ය කරන පරිසරය සකස් වෙනවා. පුනර්භවය. ඊට පස්සේ ඔහොම ඉන්නකොට ඔයලා කාරි දැන් අපි කර්ම භවය හදාගෙන ඉන්නේ. ඉඳගම් මැරෙන කොහෙලා. රාග දේශ මොහ චේතනා හිතේ උපදින යම් නිමේෂයක් නැත්නම් ඒ නිමේෂය දක්වාම කර්ම භවය පිහිටනවා හිතේ. යම් දවසක රාග දේශ මොහ මාත්‍රයක් කර නැතුව ෂේ වුණොත් අන්න එදාට තමයි අරිහතුන් වහන්සේ කියන්නේ අන්න එදාටයි කර්ම භවය අහෝසි වෙන්නේ. කර්ම භවය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරපු උත්තමයා අරිහතුන් වහන්සේ. එතනින් මෙහා ඉන්න හැමෝම තුළ මේ කර්ම භවය පිහිටලා තියෙනවා. කර්ම භවය කියන්නේ මොකද්ද? මෙන්න මේ රාග දේශ මොහ චේතනාවල ශක්තිය ගබඩා කර ගන්න පුළුවන් ස්වභාවය මේ හිතේ. රාග දේශ මොහ චේතනා උපදිනකන් එයින් ශක්තියක් ජනිත වෙනවා. මෙන්න මේ උපදින ශක්තියට කියනවා කර්ම ශක්තිය. අන්නේ කර්ම ශක්තිය හිතේ ගබඩා වෙනකන් රැස් වෙනකන් සංසාර ගමන අවසන් වෙන්නේ. මරණය කියන්නේ තව එක අවසානයක් විතරයි తాවකාලික. එයින් පස්සේ නැවතත් ආය පුනර්භවයක් සකසලා එතන ඉඳලා ආපහු ඒ අත්භවයේ පෝෂණය වෙනවා. එහෙනම් නුවණින් කල්පනා කරලා බලන්න අර ආස්වාදයේ කෙරේ තියෙන ඇල්ම අවසානයේ කොතනින්ද නතර වෙන්නේ කියලා. වේදනාපච්චය තණ්හා. වේදනාව කව මොන වේදනාව? සැප වේදනාව. ඒකේ ආස්වාද. එහෙනම් සැප වේදනාව කෙරෙහි ඇති වෙන ඇල්ම වේදනාපච්චය තණ්හා. ඒ සැප වේදනාව කෙරෙහි ඇති වෙන බැඳීම තණ්හාපච්චය උපාදාන. ඒ සැප වේදනාව අරමුණු කරගෙන රැස් කරගත්ත කර්ම ශක්තිය උපාදානපච්චය භව. ඒ කර්ම ශක්තිය නිසා නැවත ජනිත වෙන අත්භවය භවපච්චය ජාති. ඒ අත්භවය නිසා මේ ජාතිය නිසාම සකස් වන දුක්ඛ ස්කන්ධය ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ යෝනිතස්ස කේවලස දුක්ඛ කන්ද සමුදය හෝති.